සුබ දවසක් දරුවනේ. ඔන්න අපි අදත් අලුත් පාඩමක් 10 ශ්‍රේණිය අපි සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අද අපි සිදු කරන පාඩම 10 ශ්‍රේණියේ පෙළ පොතේ 4 වෙනි පාඩම. ඒ 4 වෙනි පාඩමේ මාතෘකාව තමයි ශ්‍රී ලංකාවේ පැරණි සමාජය. එතකොට මේක අර පාඩම් ටික ගලාගෙන එන පිළිවෙල දිහා බැලුවම බොහොම පිළිවෙලකට තියෙනවා. එතකොට දැන් අපි අර මේ පාඩමට ඉස්සෙල්ලා පාඩමේ පාලකයා රාජ්‍යත්වය බිහි වූ ක්‍රමය දක්වා අරගෙන ආවා. එතකොට දැන් තියෙන්නේ ශ්‍රී ලංකාවේ පැරණි සමාජය. ඒ කාලේ සමාජය තවදුරටත් ක්‍රියාත්මක වෙච්ච ස්වરૂපය තමයි මේ පාඩමෙන් අපි පැහැදිලි කරගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට එහෙමනම් මාතෘකාව ශ්‍රී ලංකාවේ පැරණි සමාජය. මම මේකත් දරුවන්ට ඉගැන්වීමේ පහසුව සඳහා ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදාගත්තා. ඒකට ඒක තමයි මේ දකින්නට තියෙන්නේ. එක පළවෙනි කොටස පාලනයේ ස්වરૂපය. මේ ශ්‍රී ලංකාවේ පැරණි සමාජය ප්‍රධාන වශයෙන්ම සම්පූර්ණ පාඩම කොටස් 3කට මම බෙදාගත්තා. මේ කොටස් 3 පැහැදිලි කරලා අවසන් වෙනකොට මේ මාතෘකාව සම්පූර්ණ ආවරණය වෙලා ඉවරයි. ඒකයි මම මේ කොටස් 3කට අපිට ඉගෙන ගැනීමේ පහසුව සඳහා මේක කරේ. ඒතර පළවෙනි කොටස පාලනයේ ස්වરૂපය. පාලනයේ ස්වરૂපය. දෙක පැරණි සමාජයේ ආර්ථිකය. පැරණි සමාජයේ ආර්ථිකය. තුන්වෙනි කොටස පැරණි සමාජයේ සංස්කෘතිය. පැරණි සමාජයේ සංස්කෘතිය. ඒතර මේක ඊටාම කෙටියෙන් කියනම නම් පාලනයේ ස්වરૂපය, ඊළඟට ආර්ථිකය, ඊළඟ එක සංස්කෘතිය. ඒතර ඔන්න ඔය කොටස් 3 යටතේ තමයි මම මේ පාඩම පෙළගස්වලා තියෙන්නේ. ඒ කොටස් 3 යටතේ පළවෙනි අංකයට අදාළ පළවෙනි කොටස මම මෙතනින් දක්වලා තියෙනවා පාලනයේ ස්වરૂපය. ඒතර මේ පාලනයේ ස්වરૂපය කියලා කියන්නේ ඇත්තටම මහා දැන් අපි ඉගෙන ගත්ත පාඩම් එක්ක මහා අමුතු දේවල් නෙමෙයි. මොකද්ද? පාලකයා මොන ආකාරයකට ඔහුගේ බලය තිබුණද ඒ බලය ඔහු මොන ආකාරයකට ක්‍රියාත්මක කරාද? මහා දෙයක් නෙමෙයි. මොකද්ද? රජතුමා තමයි අපේ ලංකාවේ ප්‍රධාන පාලකයා හැටියට සැලකුවේ. එතකොට ඔහුගේ පාලන බලය කොහොමද තිබුණේ? ඊළඟට ඔහුගේ පාලන බලය කොහොමද යොදාගත්තේ රට පාලනය කිරීම සඳහා කියන කාරණේ තමයි මේක කතා කරන්නේ. මහා දෙයක් නෙමෙයි. මොකද්ද? පාලනයේ ස්වરૂපය. ඒ යටතේ ඔන්න මම දක්වලා තියෙනවා. ඒතකොට පාලනයේ ස්වરૂපයේ ප්‍රධානියා. හරිද? ප්‍රධානියා හඳුන්වන්නේ කවුරු හැටියටද? රජු කියලා. පාලනයේ ප්‍රධානියා හඳුන්වන්නේ රජු කියලා. එතකොට රජු මධ්‍ය පාලනයක් තමයි ඔහුට තියෙන්නේ. මධ්‍ය පාලනයක් කියලා කියන්නේ අපේ ලංකාව ගත්තොත් ලංකාවේ සියලු බලය ඒකරාශී කරගන්න. විමධ්‍යගත කියලා කියන්නේ පාලනය මෙහෙම කොටස් වලට බෙදනවා. ඒතර විමධ්‍යගත නෙවෙයි මධ්‍යගතයි. බෙදන්නේ නෑ. ඒ සියල්ල එක ගොඩකට ගන්නෝ. ඒ ගොඩ අරගෙන ඔහු පාලනය කරන ඔහු ඇඳින්නවා රජු කියලා. දැන් පැහැදිලි ඇති. එතකොට රජු මුල් කොටගත් මධ්‍ය පාලනය තමයි රාජ්‍ය පාලනය නැත්නම් රජු මූලික කරගත්ත පාලනය. එතකොට ඒ රජු වටා බල කණු 3ක් තිබුණා රජු වටා ඔය මධ්‍ය පාලනයේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ තුනේම ප්‍රධානියා රජු. එක රජු විධායකයේ බලතල තිබුණේ රජු ළඟ. විධායක බලතල ඔක්කොම තිබුණේ රජු ළඟ. විවස්ථාදායක බලතල තිබුණේ රජු ළඟ. අධිකරණ බලතල තිබුණේ රජු ළඟ. දැන් ඕක ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ. ඒ නිසා දැන් මම වර්තමාන පාලන ක්‍රමයත් එක්ක මේ ගලපලා තියෙනවා. එතකොට අපිට පුළුවන් තේරුම් ගන්න. කොහොමද? බලන්න. දැන් විධායක, විවස්ථාදායක, අධිකරණ කියන මේ ස්ථාන තුනේම බලය තිබුණේ රජුගේ ළඟ. වර්තමානයේ වෙනකොට මේ තුන අංශ 3කට බෙදලා දීලා තියෙන්නේ. දැන් විධායකය කියන්නේ වර්තමානයේ නම් ජනාධිපතිගේ තනතුර. හරිද? විධායකය කියලා කියන්නේ ජනාධිපතිගේ තනතුර. ඒතර ජනාධිපති රජු හැටියට සැලකුවොත්
මේ එකයි තිබිලා තියෙන්නේ. දැන් පැහැදිලිද? එකයි තිබිලා තියෙන්නේ. වර්තමානයේ නම් දැන් එකයි තියෙන්නේ. අනාගතේ තුනක් තියෙනවා. දැන් ජනාධිපතිට නම් නැත්තම් අපි තුන් රජු කියලා මෙතෙන්ට අපි දාමුකෝ. රජුට නම් දැන් තියෙන්නේ විධායක බලතල විතරයි. පැහැදිලිද? එතකොට විවස්ථාදායකයේ පැරණි රජුටමයි අයිති උනේ. දැන් ඒ විවස්ථාදායකයේ කියන එක ජනාධිපතිට අයිති නෑ. ඒක වෙනමම තියෙන්නේ පාර්ලිමේන්තුව. එතකොට ජනාධිපතිවරණයට වෙනමම මැතිවරණයක් පවත්වලා ජනාධිපති තෝරගන්නවා. පාර්ලිමේන්තුවටත් වෙනමම මැතිවරණයක් පවත්වලා තමයි ඒ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා තෝරගන්නේ. එතකොට ඒකට තමයි විවස්ථාදායකය කියලා කිව්වේ. ඊළඟ පැරණි කාලේ අධිකරණය, ඒ අධිකරණය වර්තමානයේත් ඒ අධිකරණයේ නමින්මයි හඳුන්වන්නේ. එතකොට ඔන්න දැන් පැහැදිලි වෙන්න ඕන. මොකද්ද? වර්තමාන ජනාධිපති පාර්ලිමේන්තුව අධිකරණය කියලා මේ අවස්ථා තුනම තමයි මෙතන මේ නියෝජනය වෙන්නේ. විධායකය කියන්නේ ජනාධිපති, විවස්ථාදායකය කියන්නේ පාර්ලිමේන්තුව, අධිකරණය කියන්නේ අධිකරණය. හැබැයි වර්තමානයේ මෙහෙම වෙනමම නිලධාරීන් මේවට හිටියට අතීතේ හිටියේ රජු තමයි මේ තුනටම. රජු තමයි ප්‍රධානියා. මේ ඔක්කොගෙම ආයි වෙන පුජ්‍යලියෝ පත් කරේ නැහැ. අන්න ඒකයි මධ්‍යගත පාලනය කියලා කියන්නේ. සියලු බලතල ඔහු වටා කේන්ද්‍රගත වෙන්නේ. ඔහු වටා තමයි තියෙන්නේ. අන්න ඒකයි. දැන් පැහැදිලිනේ. ඒතකොට ඒ පාලන ක්‍රමය හැඳින්වුවා රාජාණ්ඩු පාලන ක්‍රමය කියලා. රාජාණ්ඩු පාලන ක්‍රමය. රාජාණ්ඩු පාලන ක්‍රමේ ප්‍රධාන ලක්ෂණ තුන මොකක්ද කියලා ඇහුවොත් මෙන්න මේ තුන කියන්නේ. විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ කියන බලතල තුනේම අයිතිකාරයා රජු. ඒකයි. එතකොට සෙල්ලිපිවල පුතේ එක්තැන් සමිය කියලා සඳහන් කරන්නේ. එක්තැන් සමිය කියලා කියන්නේ රජුගේ විධායකයි විවස්ථාදායකයි බලතලවලට තමයි එක්තැන් සමිය කියලා කියන්නේ. හරිද? එක්තැන් සමිය සෙල්ලිපිවල කොටන්නේ එහෙමයි. සෙල්ලිපිවල එක්තැන් සමිය කියලා කියන්නේ විධායක සහ විවස්ථායක බලතලවලට. එතකොට එහෙම කොටලා සෙල්ලිපියක සඳහන් වෙනවා බුද්ධන්නේ හෙළ කියන සෙල්ලිපියේ. ඊළඟට අධිකරණය කියලා කියන්නේ සභාව. අධිකරණයට සෙල්ලිපිවල හඳුන්වලා තියෙන්නේ සභාව. ඒතකොට සභාවේ රජුගේ කටයුතු පහසු කර ගැනීම සඳහා ඇමති මණ්ඩලයක්, නිලධාරී මණ්ඩලයක් පත් කරගෙන තිබිලා තියෙනවා. අධිකරණ කටයුතු විසඳන්න. මේ දෙකේදී මේ දෙකම එකට තියලා කතා කරන්නේ මේ දෙකට කවුරුවක් පත් කරගන්නේ නැහැ. තේරුණා? ඒක රජතුමාගේම ළඟ තිබුණු බලතලයක්. ඒ නිසා තමයි එක්තැන් සමිය කියලා කියන්නේ. පැහැදිලිද? අන්න ওই ටික මතක තියාගන්න. එතකොට ඔන්න ওই රජුගේ බලය ක්‍රියාත්මක වෙන ආකාරය. ඊළඟට මම දක්වලා තියෙනවා රජුගේ පාලන පහසුව සඳහා රාජ්‍ය නිලධාරීන් පත් කර ගැනීම. රජුගේ කටයුතු නැත්තම් දැන් අපි හිතමු රජතුමා අනුරාධපුරයේ ඉන්න රෝහණේ වෙන පාලන කටයුතුත් බලන්න ඕනේ. එතකොට එහෙම මේ දැන් තියෙන sannivedana දියුණුතා, මාර්ග දියුණුතා ඕවා මේවා තිබ්බේ නෑනේ ඒ කාලේ. ඒතර පණිවිඩයක් යන රෝහණේ ඉඳලා අනුරාධපුරයටත් දවස් ගාණක් යනවා. එහෙමනම් පාලන බලතල ගෙනියනකොට ඒ කරන්න ඕන දේවල් ඉතා ඉක්මනින් කරන්න රජතුමාගෙන් අහා ඉන්න බෑ. ඉතින් ඒ නිසා රජතුමා නියෝජනය කරන නිලධාරී මණ්ඩලයක් ඒකට අවශ්‍ය වෙනවා. අන්න ඒක තමයි මේ කියන්නේ රජුගේ පාලන පහසුව සඳහා රාජ්‍ය නිලධාරීන් පත් කිරීම. එතකොට එහෙම රාජ්‍ය නිලධාරීන් තමන්ගේ පාලන බල ප්‍රදේශය තුල පත් කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් වසභ රජතුමා ගන්නකො. වසභ රජතුමාගේ යටතේ නිලධාරියෙක් උතුරු ප්‍රදේශය පාලනය කරන්න පත් කරලා තියෙනවා. ඒ පත් කරපු එක සඳහන් වෙනවා වල්ලිපුරම් රන්සන්නසේ. එතකොට ඒ කවුද අමාත්‍යවරයා පත් කරපු අමාත්‍යවරයා පන්සලක් හදලා බඳගිරි අතන කියන ස්ථානයක් තියෙනවා. ඒ ස්ථානේ පන්සලක් හදලා පූජා කරාය කියලා සඳහන් වෙනවා වල්ලිපුරම් රන්සන්නසේ. එතකොට අපිට පැහැදිලි එතනින් එහෙමනම් වසභ රජතුමා තමන්ගේ පාලන පහසුව සඳහා උතුරු ප්‍රදේශයේ පාලනය කිරීමට අමාත්‍යවරයෙක් පත් කරලා තියෙනවා. ඊළඟට මාතලේ කළුදිය පොකුණ කියලා මේ අපිට සෙල්ලිපියක් සඳහන් වෙනවා. ඒ සෙල්ලිපියේ දසගම් ඇත්තන් කියලා සඳහන් වෙනවා. එතකොට මේ දසගම් ඇත්තන් කියලා කියන්නේ රජතුමා විසින් පත් කරන ලද නිලධාරීන් කණ්ඩායම. එතකොට මේ නිලධාරීන් කණ්ඩායම
රජතුමා වෙනුවෙන් ඒ ගම් 10 අතර ඇති වෙන ප්‍රශ්න විසඳනවා. තේරුණාද? අන්න එතකොට දැන් දරුවන්ට පැහැදිලි වෙන්න ඕන රජුගේ පාලන පහසුව සඳහා රාජ්‍ය නිලධාරීන් පත් කර ගැනීමක් සිදු කරා. එතකොට ඒකට උදාහරණ තමයි මම මේ කිව්වේ වසභ රජතුමා කාලේ වසභ රජතුමා පාලන පහසුව සඳහා උතුරු ප්‍රදේශීය පාලනය කිරීම සඳහා නිලධාරීන් පිරිසක් නිලධාරීන් පත් කරලා තියෙනවා. ඒක පැහැදිලි වෙනවා බඳගිරි යතන කියන ඒ ස්ථානයේ පන්සලක් හදලා විවෘත කරයි කියලා සඳහන් වෙනවා වල්ලිපුරම් රන්සන්නස. ඊළඟට මාතලේ කළුදිය පොකුණ සෙල්ලිපියේ දසගම් මැත්තම් කියලා නිලධාරීන් ටිකක් සඳහන් වෙනවා. එතකොට ඒ ගම් 10 ප්‍රශ්න විසඳන්න නිලධාරීන් අන්නපත් කරපු වග තමයි මේ සෙල්ලිපියෙන් අපිට දකින්න පුළුවන්කම දැන ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට බලමු අපි රජතුමාගෙන් සිදුවෙච්ච තව දේවල් මොනවද තියෙන්නේ කියලා. මේ පාඩම යටතේ ඔන්න පැරණි සමාජයේ දැන් රජුගේ මධ්‍යගත පාලනයක් තිබුණා. ඔහුගේ බලතල ටික කතා කරා. එතනින් පස්සේ අපි පළවෙනියට කතා කරා රජුගේ පාලන පහසුව සඳහා නිලධාරීන් පත් කරගත්තා කියලා. ඊට පස්සේ එහෙම නිලධාරීනුත් පත් කරගත්තා. මෙන්න මේ විදිහට මතක තියාගන්න. එතකොට අමතක වෙන්නේ නැහැ. රජතුමා කවුද කියලා මුලින්ම අපි හැඳින්නුවා. ඔහුගේ බලතල මොනවද කියලා අපි හැඳින්නුවා නේද? බලතල විවස්ථාදායක විධායක අධිකරණ කියලා කිව්වා. එතකොට ඒක අපිට පහසු කර ගැනීම සඳහා වර්තමාන පාලන බලයත් එක්ක අපි සංසන්දනය කරා. ඊට පස්සේ රජුගේ පාලන පහසුව සඳහා නිලධාරීන් පිරිසක් නම් කරාය කියලා සඳහන් වෙනවා. එතකොට ඒ නිලධාරීන් පිරිස නම් කිරීමත් එක්ක ඊළඟට අපි දෙවනි රජතුමාගේ ඊළඟට අපි රජතුමාගෙන් සිදුවෙච්ච ජනතා සේවය මොකක්ද කියලා අපි ඊළඟට කතා කරමු. එතකොට ඒ ජනතා සේවය ගැන කතා කිරීමේදී පළවෙනියටම තියෙනවා ජනතා සුභසිද්ධියට රජතුමා මොන විදියටද මැදිහත් උනේ කියලා. එතකොට බලන්න පාලකේ බලයටපත් වෙලා පාලනය කරගෙන යනකොට තමන්ගේ බලතල සහ තමන්ගේ පාලන පහසුව සකස් කරනකොට ඒ ඔක්කොම සකස් කරගත්තට පස්සේ ජනතාවට සේවය කරන්න ඕන. පාලකයා එහෙමනේ. රටේ නායකයා බවට පත් වෙන්නේ ජනතාවට සේවය කරන්න. ඒතකොට ඔන්න ජනතාවට පැරණි සමාජය තුල පාලකයා මොන විදියටද සේවය කරේ කියන එක තමයි මෙතන සඳහන් වෙන්නේ. ඔන්න බලමු අපි නිදසුන් දක්වලා තියෙනවා. ජනතා සුභසිද්ධියට ජනතා සේවයට පාලකයා මොනවද කරේ? එක මම මේ අංක 1 යටතේ දක්වලා තියෙනවා සෞඛ්‍ය නගා සිටුවීමට කටයුතු කරලා තියෙනවා. يعني මිනිස්සුන්ගේ ප්‍රධානම එකක් තමයි සෞඛ්‍ය පහසුකම් රජය විසින් එහෙම නැත්නම් රජතුමා විසින් ජනතාවට සලසා දිය යුතුයි. මොනවද මේ බලන්න. දැන් බුද්ධදාස කියලා පාලකයෙක් ඉඳලා තියෙනවා. මේ රජතුමා වෙජ්ජශාලා කියලා හැම ගමකටම වෙදහලක් හදලා දීලා තියෙනවා. ඊළඟට මේ රජතුමාත් වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම සත්තුන්ට පවා වෙදකම් කරන්න මේ පහසුකම් සපයලා දීලා තියෙනවා. අන්න බලන්න. එතකොට මේ එක එක පාලකයෝ සිදු කරපු සෞඛ්‍ය ශාස්ත්‍රයට සිදු කරපු විශේෂ සේවාවන් මම මේ දක්වලා තියෙන්නේ. එතකොට බුද්ධදාස කියන පාලකයා වෙජ්ජශාලා කියලා හැම ගමකටම වෙදහලක් සකස් කරලා ඒ වෛද්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව සලසලා තියෙනවා. ඊළඟට බලන්න තව උදාහරණයක් පස්වන මහින්ද රජු. පස්වන මහින්ද රජු රෝහල් වලට අවශ්‍ය කරන දේවල් රට පුරාම රෝහල් වලට අවශ්‍ය කරන මොනවද තියෙන්නේ කියලා ඒ අවශ්‍යතාව හොයලා බලලා සම්පූර්ණ කරලා තියෙනවා. ඊළඟට හතරවෙනි කාශ්‍යප රජතුමා දරුණු රෝගයක් ඒ රජතුමාගේ කාලේ දරුණු උණ රෝගයක්. අපි හිතමු දැන් මේ COVID-19 වගේ අන්න ඒ වගේ ඒ කාලේ දරුණු උණ රෝගයක් ගිහිලා තිනවා. පැතිරිලා තියෙනවා. එතකොට ඒ උණ රෝගේ ඒ හැදිච්ච උණ රෝගින් අර අනිත් ලෙඩු එක්ක තියන්න බෑ. මොකද ඒ රෝගය පැතිරෙන වේගය වැඩි ඇති නිසා. ඒ නිසා වෙනම රෝහල් හදලා ඒ උණ රෝගය සඳහා පිළියම් යෙදුවයි කියලා සඳහන් වෙනවා. බලන්න එතකොට මේ කාලෙට වැඩිය මේ කාලේ පාලකයන්ට වැඩිය නේද? දැන් අවුරුදු 2ක් වෙනවා තවදුරටත් මේක පාලනය කරගන්න බෑනේ. එහෙනම් ඒ කාලේ මේ අවම පහසුකම් යටතේ නොදියුණු සමාජය යටතේ මේවා පාලනය කරන්න මේ පාලකයෝ මොනතරම් බැඳීමකින් ජනතාවට ආදරයකින් කැක්කුමකින්
සෙනෙහසකින් කටයුතු කරලා තියෙද. ඒතර මේක තමයි අපි ඉගෙන ගන්න. ඉගෙනගෙන මේ දැන් තියෙන දේවල් අතීතයේ තිබුණේ කොහොමද? ඒක තවදුරටත් ඔපනංවා ගන්නේ කොහොමද කියන ඒවා තමයි අපේ හදවත් වලට අපි ගන්න ඕන. තේරුණාද? ඔන්න 4 වෙනි කාශ්‍යප රජතුමා ඒ රෝගය සමාජයෙන් නැති කිරීම සඳහා ගත්ත පියවර. ඊළඟ එක පළවෙනි උපතිස්ස රජතුමා. පළවෙනි උපතිස්ස රජතුමා ඔය දරුවෝ හම්බෙන අම්මලා ඉන්නෝනේ. ඒ දරුවෝ හම්බෙන රෝහල් ලංකාවේ හැමතැනම තිබුණේ නෑ. ඒවට පැරණි නමින් කිව්වේ තිඹිරි ගෙවල් කියලා. ඒතකොට ඒ තිඹිරි ගෙවල් එහෙම නැත්නම් දරුවෝ හම්බෙන කාමර ඒ රෝහල් ඒවා විවිධ ස්ථානවල ස්ථාපනය කරලා ඒ අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. පළවෙනි උපතිස්ස රජතුමා. ඊළඟට පණ්ඩුකාභය රජතුමා. පණ්ඩුකාභය රජතුමාගේ කාලෙත් සොත්තිශාලා හා සිවිකාශාලා කියලා මේ වචන දෙකක් සඳහන් වෙනවා. ඒතකොට ඒත් මේ රජතුමා පහසුකම් සපයපු අවස්ථාවක් හැටියට තමයි ඒ ශාලා සොත්තිශාලා හා සිවිකාශාලා කියන එක සඳහන් වෙන්නේ. හැබැයි ඒක කෙලින්ම මේ මොනව සඳහා නිර්මාණය කරාද ඒ ශාලාව කියන එක පිළිබඳව නිර්වචනයක් ඒකේ නැහැ. නමුත් ඒ රජතුමාත් යම් සුබ සාධන කටයුත්තක් සඳහා නිර්මාණය කරපු ගොඩනැගිලි විශේෂයක් තමයි මේ සොත්තිශාලා හා සිවිකාශාලා කියලා සඳහන් වෙන්නේ. එතකොට අන්න බලන්න එහෙනම් ජනතා සුබ සිද්ධිය සඳහා රජු විසින් සෞඛ්‍ය ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් නගා සිටුවීම සඳහා පැරණි සමාජයේ බලයටපත් වෙච්ච පාලකයෝ කිහිප දෙනෙක් මන් දක්වලා ඔවුන් විසින් සිදු කරන ලද සේවාවන් මම මේ දැක්කුවා. දැන් ඒකට පැහැදිලි වෙන්න ඕන. ඊළඟ එක ජනතා මේ රජතුමාගේ ඊළඟ වගකීම තමයි රට මේ ආර්ථික වශයෙන් සුරක්ෂිත කරලා දේශපාලන වශයෙන් ස්ථාවර කරාම වෙනත් විදේශීය රටවල් වලින් එල්ල වෙන ආක්‍රමණ එහෙම නැත්නම් විදේශීය රටවල් වල තියෙන වාසිසහගත තත්වයන් අපේ රටට ළඟා කර ගැනීමටත් විදේශීය ආක්‍රමණ වලින් ආරක්ෂා කර ගැනීමටත් පාලකයා කටයුතු කරනවා. ඒ නිසා මෙන්න පැරණි සමාජය තුල ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගා ගැනීමට කොහොමද පාලකයෝ පැරණි සමාජයේ පාලනය මෙහෙයු පාලකයෝ කටයුතු කරේ කියන එකට මම නිදසුන් දක්වලා තියෙනවා. මේ කියන්නේ එක්සැම්පල්. එතකොට මෙන්න ඒක යටතේ මම අංක යටතේ මම දක්වලා තියෙනවා. අංක 1 පළවෙනි ගජබාහු. පළවෙනි ගජබාහු රජතුමා මේ දයන්න ඊයන්න මම මේ දාලා තියෙනවා දකුණු ඉන්දියාවට. දකුණු ඉන්දියාවට ගිහිල්ලා පළවෙනි ගජබාහු රජතුමා පත්තිනි දේවාලයක් විවෘත කිරීමකට සම්බන්ධ වුණාලු. ඒතර මොකද්ද? දකුණු ඉන්දියාවයි අපි බොහොම සමීප හිතවත්කමක් තියාගෙන ඉඳලා තියෙනෝනේ. එතකොට මේ හිතවත්කම මූලික කරගෙන ලංකාවේ රජතුමාට ආරාධනා කළා මේ පත්තිනි දේවාලයක විවෘත කිරීමේ උත්සවය. එතකොට අන්න බලන්න මේ හිතවත්කම තියාගෙන තියෙනවා. එතකොට අපි දැන් මේ එක රටකට එක කලාපයකට එහෙම ගැති වෙන්න හොඳ නැහැ. එහෙම ගැති වුණොත් ප්‍රශ්න ඇති වෙනවා. අනිත් අය අපිත් එක්ක තරහ ඇති කරගන්නවා. එතකොට අවශ්‍ය වෙලාවල් වලදී උදව් උපකාර කරන්නේ නැහැ. දැන් අපේ රටවල් වල මේ දවස්වල මේ පිටරට සල්ලි හිඟයි ණය ගෙවන්න බෑ කියන. එතකොට සමහර රටවල් උදව් කරන්නේ නැහැ. මොකද අනිත් රටවල් එයාලට වැඩි අනිත් රටවල් වලට හිතවත් කියලා එයාලා හිතනවා මේ ලංකාව. ඉතින් ඒ වගේ ඒ මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් ඒ ගෙනියන්න ඕනේ. එහෙම ගෙනිච්චොත් තමයි සියලු දෙනාගේම උදව් උපකාර ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒතකොට පැරණි සමාජයේ පාලකයෝ ඒක ගෙනිහිල්ලා තියෙනවා. දැන් මේ බලන්න පළවෙනි ගජබා රජතුමාලා ලංකාවට ආසන්නතම රට වෙච්ච ඉන්දියාවේ දකුණු ඉන්දිය කොටසේ දකුණු ඉන්දියාවේ පත්තිනි දේවාලයක් විවෘත කිරීමට ආරාධනා ලැබලා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔහු දකුණු ඉන්දියාවත් එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඊළඟ බලන්න අංක 2 යටතේ බාතිකාභය රජතුමා. බාතිකාභය රජතුමාගේ දවසේ රෝමයට දූතයන් යවනවා. රෝමයට දූතයන් යවලා වීදුරු පබළු ගෙනල්ලා රුවන්වැලි සෑයේ මහතෝපේ සැරසුවයි කියලා සඳහන් වෙනවා. ඒතකොට එතනින් අපිට ගන්න ඕන මේ බාතිකාභය රජතුමා රෝමයට දූතයන් යවන්නේ හිතවත්කමක් තිබිච්ච නිසා. නේ හිතවත්කමක් තිබිච්ච නිසා. ඊළඟට 6 වෙනි අග්ගබෝධි රජතුමා චීනය සමග වෙළඳ ගනුදෙනු කරලා තියෙනවා. තවත් පාලකයෝ කීප දෙනෙක් සඳහන් වෙනවා චීනයත් එක්ක අපි ගනුදෙනු කරලා තියෙනවා හිතවත්කමින්. හරිද? ඊළඟට පළවෙනි විජයබාහු රජතුමා කාලිංගය පාණ්ඩය කියන මේ ඉන්දියාවේ ප්‍රදේශ ප්‍රාන්ත රාජ්‍යයන් එක්ක ගනුදෙනු කරලා තියෙනවා. දැන් කාලිංගයේ තිලෝක සුන්දරී කියලා කාන්තාවක් විවාහ කරගත්තා.
කාලිංගයේ තිලෝක සුන්දරී කියලා කාන්තාවක් විවාහ කරගත්තා. ඒතකොට කාලිංගයේ එක්ක මිත්‍ර සම්බන්ධතාව ගොඩ නැගුණා. ඊළඟට පාණ්ඩ්‍ය දේශයට පළවෙනි විජේබා රජතුමාගේ නැගණිය වෙච්ච මිත්තා කුමරිය විවාහ කළා දුන්නා. ඒතකොට පාණ්ඩ්‍ය රාජ්‍යයේ එක්ක හිතවත්කමක් ගොඩ නැගුණා. අන්න ඒකයි කිව්වේ පළවෙනි විජේබා රජතුමා අන්න කාලිංග සහ පාණ්ඩ්‍ය සම්බන්ධතා ඇති කරගත්තා කියලා. ඊළඟට ඒ හිතවත්කම් මුල් කරගෙන ඒ පළවෙනි විජේබා රජතුමා වෙයිල්ලක්කාර හමුදාවක් ගෙන්නලා දකුණු ඉන්දියාවෙන් හමුදා කණ්ඩායමක් දෙමළ හමුදා කාණ්ඩයක් ගෙනල්ලා දළදා මාලිගාවේ ආරක්ෂාවට යෙදෙව්වා. එතකොට මේ අය ගෙන්නුවේ මොන මත පදනම මතද? අන්න අර හිතවත්කම, සහජීවනය, අන්‍යෝන්‍ය සුහදත්වය තමයි මුල් කරගෙන මේ කටයුතු සිද්ධ වුණේ. දැන් පැහැදිලිනේ. එතකොට ඒ අයත් එක්ක තරහ වෙයිගලා විවිධ කෙනෙහිලිකම් කරගෙන මේ රටවල් එක්ක අපිට ගමන් කරන්න බෑ. නිතරම අපි එයාලත් එක්ක එයාලගේ විදිය තේරුම් අරගෙන අපි එයාලත් එක්ක ඒ ආකාරයට හිතවත්කම ගෙන යන්න කටයුතු කරන්න ඕන. ඊළඟට තව රජ කෙනෙක් ඕනනම් අපිට ගන්න පුළුවන් අපේ ඉතිහාසයේ පැරණි සමාජයේ හැරවුම් ලක්ෂ්‍ය වශයෙන් සඳහන් කරන දේවානම්පියතිස්ස රජතුමා කාලේ. ඒතර දේවානම්පියතිස්ස රජතුමා කාලේ දේවානම්පියතිස්ස රජතුමා දූතයෝ යවුවනේ අශෝක රජතුමා වෙතනේ. ඔව් ඒව පිළි අරගෙන අපිට මේ අභිෂේක මෞර්ය අභිෂේක ක්‍රමේ පවා යවුවනේ. ඒතර අන්නේ හිතවත්කමයි. ඒතර අන්න දැන් එතකොට පැහැදිලි වෙනවා ජාත්‍යන්තර සම්බන්ධතාව ගොඩනගා ගැනීමට පැරණි සමාජයේ පාලකයා ගොඩක් වෙහෙසක් ගත්තා. ඇයි? අපේ රට සංවර්ධනය කිරීමටත් සාමකාමී වාතාවරණයක් ගොඩනැගීමට ජනතාවට සුඛිත මුදිත ජීවන රටාවක් ගොඩනගා ගැනීමට. එහෙම නැත්නම් අපි අපේ පාලකයෝ වෙන රටක් එක්ක තරහ වුණොත් ඇමරිකාව යුරෝපා සංගම් වගේ ඒවා ආර්ථික සම්බාධක දැම්මොත් අපිට ලොකු ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. පිට රටින් ගේන තෙල් නැති වෙන්න පුළුවන්. සමහර පිට රටවල් වලින් ගේන තිරිඟු පිටි ඒ වගේ ආහාර නැති වෙන්න පුළුවන්. මහ විශාල ගැටලු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟට පස්වෙනි එක අරාබි ජාතීන් එක්ක සම්බන්ධතාවත් අපි පවත්වලා තියෙනවා. අල්බල්සුරි කියලා මේ කියන පුජ්‍යලයා මේ දිවයින හඳුන්වලා තියෙනවා රතු කැට දිවයින කියලා. විශේෂයෙන්ම අපි දන්නවා මැණික් වලට ප්‍රසිද්ධයි අපේ රට මේ කාලයටත් වඩා අතීතයේ. එතකොට අන්න බලන්න. එතකොට මේ ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගා ගැනීමේදී පැරණි සමාජයේ හිටපු පාලකයෝ මොන විදියට තමන්ගේ රාජ්‍ය කාලය තුල දේශපාලනය පිට රටවල් එක්ක කොහොමද සම්බන්ධතා ගොඩනගා ගත්තේ කියන එක දැන් මෙතනින් අපිට පැහැදිලි වෙන්න ඕන. එතකොට මෙන්න මේ විදියට මේ සියලුම කටයුතු රජතුමා කරේ මේ රටේ සුරක්ෂිතභාවය උදෙසා පාලකයා විසින් සිදු කළ යුතු කාර්යයන් වූ නිසා. දැන් එතකොට මෙන්න මේ අපි පළවෙනි කොටසෙන් අපි ඉගෙන ගත්ත දේ දරුවන්ට ඊටාම පැහැදිලි වෙන්න ඕන. මම ඊටාම කෙටියෙන් ඒක කියන්න. පාලනයේ ස්වરૂපය. රජු කියන්නේ කවුද? අපි ඉගෙන ගත්තනේ. මධ්‍යගත පාලනය මුල් කරගත් කෙනා, පාලනය කරන කෙනා රජු කියලා කිව්වා. ඒතර ඒ රජතුමාට මොන වගේ බලයක් තිබුණාද? ඒ බලය තමයි ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියලා කිව්වා. නේද? ඒතර ඒ ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන අවස්ථා තුනෙන්ම ඒකරාශී පුජ්‍යලයා හැඳින්වුවා. ඒ රජු හැටියට ඒ රජුගේ පාලනය රාජාණ්ඩු පාලනය කියලා හැඳින්වුවා. හරිද? ඒතර ඒ පාලනය ගෙන යාම සඳහා රජතුමා නිලධාරීන් පිරිසක් පත් කරගත්තා. එහෙම නැත්නම් රජතුමාට ඒ විශාල පරිපාලන ප්‍රදේශය පරිපාලනය කර ගැනීමට අපහසුයි. ඒ නිසා මම නිදසුන් දක්වලා ඔන්න නිලධාරීන් පිරිසක් පත් කරගත්තයි කියලා කිව්වා. ඊළඟට දරුවන්ට කිව්වා එහෙම සියලු දේවල් සම්පූර්ණ කරගත්ත පාලකයා ඊළඟට ජනතාවට මොනවද කරේ? ජනතා සුභ සිද්ධියට කටයුතු කිරීම පිළිබඳ සෞඛ්‍ය නගා සිටුවීමට පැරණි පාලකයන් ගත්ත උත්සාහයන් නිදසුන් සහිතව මම පැහැදිලි කරා. ඊළඟට එතනින් අතර නොවුණු පාලකයා පැරණි සමාජයේ ජාත්‍යන්තරව අපේ රට සුරක්ෂිත කිරීම සඳහා අපේ රටේ සාමය පවත්වා ගැනීම සඳහා මොන වගේ ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගා ගත්තද කියලා මම නිදසුන් ආශ්‍රයෙන් දරුවන්ට පැහැදිලි කරන්නට යෙදුණා. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා පැරණි සමාජයේ පාලකයෝ බොහොම රටට ආදරෙන් ඒ වගේම අන්‍යෝන්‍ය සුහදත්වය සාමය ගෙන යාම සඳහා නිරන්තරයෙන්ම සිත එක්තැන් කරගෙන ගෙන ගියපු පාලනයක් තිබුණු වග. එතකොට අපිට දැන් ඊළඟට තියෙන්නේ දෙවනි මාතෘකාව. දෙවනි මාතෘකාව තමයි
පැරණි සමාජයේ ආර්ථිකය. එතකොට ශ්‍රී ලංකාවේ පැරණි සමාජය කියන එක යටතේ අපි දැන් පාලනය ගැන කතා කරා. දැන් එතකොට අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ආර්ථිකය. පැරණි සමාජයේ කොහොමද ආර්ථිකය ක්‍රියාත්මක වුනේ? එතකොට ඒක මම මෙන්න මෙතන දක්වලා තියෙනවා පැරණි සමාජයේ ආර්ථිකය. ඒක අනුමාත්‍රිකා මං 4කට කඩලා තියෙනවා. එතකොට එක තමයි ගොවිතැන. පැරණි සමාජයේ ආර්ථිකයේ ක්‍රියාත්මක වුණු එක ප්‍රධාන අංශයක් තමයි ගොවිතැන. 2 කර්මාන්ත, 3 වෙළඳාම, 4 වෙනත් වෘත්තීන්. ඔන්න ඔය කියන අණු කොටස් යටතේ තමයි මම මේ කොටස පැහැදිලි කරන්න තෝරගත්තේ. අපි බලමු ආපහු පැරණි සමාජයේ ආර්ථිකය අණු කොටස් අනුමාත්‍රිකා 4යි. 1 ගොවිතැන, 2 කර්මාන්ත, 3 වෙළඳාම, 4 වෙනත් වෘත්තීන්. දැන් අපි බලමු එතනින් පළවෙනි එක ගොවිතැන. ගොවිතැන. ඒතර ගොවිතැන පැරණි සමාජයේ ක්‍රියාත්මක වුණා හේන් ගොවිතැන, මඩ ගොවිතැන, සත්ව පාලනය කියලා. හරිද? කොටස් ඒකේ 3යි හේන් ගොවිතැන, මඩ ගොවිතැන, සත්ව පාලනය. එතකොට මේ හේන් ගොවිතැන බුත්සරණ හා උම්මග්ග ජාතකය වගේ පොත්වල පිටිබිම කියලාත් සඳහන් වෙනවා හේන් ගොවිතැනට. ওই හේන් ගොවිතැන සිද්ධ කරන්නේ අර මේ පෙළ පොතේ රූපයකුත් දක්වලා තියෙනවා. කැලෑවක නිශ්චිත භූමියක් තෝරාගෙන ඒ භූමියේ ගස් ටික මහ විශාල ගස් උසට වැඩුණු ගස් නැතුව අර පොළවට සමාන්තරව පොඩි ගස් ටික කපලා ඒක එකතු කරලා ගිනි තියනවා. ගිනි තියලා ඉවරුණාට පස්සේ ඒ භූමියේ තමයි හේන් ගොවිතැන කරන්නේ. හරිද? එතකොට මේ හැම අවුරුද්දේ මේක කරන්නෙත් නැහැ. ඒතර මේ අවුරුද්දේ කරා. එතකොට ඒක අත්හැරලා දාලා ඊළඟ අවුරුද්දේ වෙන තැනක. ඒතර අවුරුද්දක් යනකොට අතන තනකොළ ආපහු ගස් කොළන් වැවිලා මේ පොහොර සහිත භූමියක් බවට පත් වෙනවා. අන්න ඒ වගේ ක්‍රියාවලියක් තමයි මේ හේන් ගොවිතැන ක්‍රියාත්මක වෙනකොට සිද්ධ වුණේ. බලමු අපි හේන් ගොවිතැන මම තවදුරටත් විස්තර කරලා තියෙනවා. හේන් ගොවිතැන් වලින් නිෂ්පාදනය කරේ ධාන්‍ය හා එළවලු තමයි වගා කරේ. එතකොට ඒ යටතේ දැන් මේ හේන් ගොවිතැන හඳුන්වනවා නවදැලි හේන කියලා. නවදැලි හේන කියලත් හඳුන්වනවා. එතකොට අර අපි මේ බුද්ධ ආගම ඉගෙන ගන්නකොට ඉගෙනගෙන තියෙනවා නවදැලි මේ නන්ද කුමාරයා බුදුහාමුදුරුවෝ එක්කරගෙන යනවා දිව්‍ය ලෝකෙට. ඒ දිව්‍ය ලෝකෙට එක්කරගෙන යනකොට නවදැලි හේනක පිලිස්සිලා ගියපු වැඳිරියක් ගේ මලකුණත් පෙන්නුවයි කියලා සඳහන් වෙනවා. නවදැලි හේන කියලා කියන්නේ අපි මෙන්න මේ කතා කරන හේනමයි. ඒතර මිනිස්සෙක් මේ කැලෑවක යම් ප්‍රදේශයක් සුද්ධ කරලා ගිනි තියලා තියෙන හේනක් කරන් වගාවක් දාන. අන්නේ ගිනි තියපු වෙලාවේ වැඳිරියක් ඒ ගින්නට හසු වෙලා පිලිස්සිලා ගිහිල්ලා තිබන්නේ. ඒක තමයි අර නන්ද කුමාරයාට පෙන්නලා තියෙන්නේ. දැන් එහෙමනම් මතක තියාගන්න නවදැලි හේන කියලා කියන්නේ හේනටමයි. ඒතර සද්ධර්ම රත්නාවලියේ වචනේ පැහැදිලිව සඳහන් වෙනවා නවදැලි හේන කියලා හේනට කියන්නේ. ඒතර මේ හේන් වල වගා කරා කුරක්කන්, කොල්ලු, ඔය පරිප්පු වගේ ආහාරය සකස් කරලා ගන්න පුළුවන් දෙයක් තමයි මේ කොල්ලු කියලා කියන්නේ. කොල්ලු. ඊළඟට උඳු, මුං කියලා කියන්නේ මෙතන මේ අහල පහල ඉන්න අයට නෙවෙයි මුං ඇටවලට මුං, ඉරිඟු අපි දන්නවා. මෑ අපි මෑ කරල් කියලා කියන්නේ මෑ. ඊළඟට තනහාල්, අමු. මෙන්න මේ කියන දේවල් පැරණි සමාජයේ හේන් වල වගා කරලා තියෙනවා. මොනවද? කුරක්කන්, කොල්ලු, උඳු, මුං ඇට, ඉරිඟු, මෑ, තනහාල්, අමු. මෙන්න මේ වගේව වගා කරලා තියෙනවා. ඊළඟට අපි අර බත් කනකොට ව්‍යංජන හදා ගන්නකොට භාවිතා කරපු දේවලුත් වගා කරලා තියෙනවා. ඒ මොනවද? බලන්න කරබටු, තිබ්බටු, වම්බටු, අලු පුහුල්, වට්ටක්කා ඒ වගේ දේවල් වගා කරලා තියෙනවා. ඊළඟට ඇල්හාල්, අර මඩ ගොවිතැන මුල් කරගෙන නෙවෙයි ඇල්හාල් වගා කරන්නේ. එතකොට ඇල්හාල්, අල වර්ග, උග්ගස් කියලා කියන්නේ අපි. ඊළඟට කපු. දැන් මේව දිහා බැලුවම නිකන් අපිට මේව හැදුවොත් එහෙම නිකන් ඊයා වගේ කෑමනේ. අපිට නම් කන්න හිතෙන්නේ නැති කෑම වගේනේ. නමුත් ඒව තමයි අපේ රට ඝර්ම කලාපීය රටක්. වැඩියෙන්ම අවුරුද්දේ රස්නේ තියෙන්නේ. එතකොට ඒ රස්නේට
ශරීරයට ඔරොත්තු දෙන කෑම තමයි මෙන්න මේ භූමිය තුල වගා වෙන්නේ. මේ ඒව තමයි මේ දේවල්. මේවා කෑවොත් හැබැයි ලෙඩ අඩුයි. අපි ෆ්‍රිජ් එකේ තියාගෙන කුණු කරගෙන අර පොස් කියලා ඒ වගේ දේවල් කරගෙන මොනවද කරන්නේ? ශනික ආහාර කාලා විවිධ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගෙන් බොහෝ පිරිසකට විවිධ ලෙඩ රෝග නිදන්ගත ඒවා බෝ වෙන ඒවා නෙමෙයි. බෝ නොවන රෝග වලට ප්‍රධාන හේතුව අපේ රටට නොගැලපෙන ආහාර රටාවකට අපි හුරු වෙලා තිබීම. දැන් ඔය පිට රටින් ගේන තිරිඟු පිටි මුල් කරගෙන අපි මොනතරම් උදේ ආහාරය ගන්නවද? ඒක උදේ ආහාරය ගන්න අපි ගෘහ විද්‍යාව ඉගෙන ගන්න කාලෙදී අපි ඉගෙන ගත්ත උදේ ආහාරය මොනතරම් වැදගත්ද කියලා. අපි තෙලෙන් බැදපු මොනවා හරි රෝල්ස් එකක් පැටිස් එකක් ගිල්ලලා උණු වතුර ටිකක් කියලා තේ ටිකක් බීලා ඉන්න සමාජයන්නේ අපි බොහෝ වෙලාවට හුරු වෙලා තියෙන්නේ. එතකොට අන්න අපි ලෙඩ වලට එන්නේ ඒකයි. නමුත් මෙන්න මේ ආහාරවල අපි ජීවන රටාව සකස් කරගෙන ඉන්නවා නම් අපිට ලෙඩ අඩුයි. ඒක දැන් මේ සමාජය තුල මටත් දරුවෝ අපි සෑම සියලු දෙනාම ඒවට හුරු වෙලා තියෙනවා මොනවා කරන්නද? ඊළඟට මේ හේන් ගොවිතැන් වලටත් පැරණි සමාජයේ බදු අය කරා. හරිද? එහෙම ඒ කැලෑවල් සුද්ධ කළා ඒ වගාවල් කරාම ඒ භූමිය අයිති රටේ පාලකයාට. බොජකපති කියලා අපි ඉගෙන ගත්තනේ. ඒතර බොජකපතිට රජුට අයිති නම් ඒ රජු බද්දක් අය කරා. අන්නේ බදු හැඳින්නුවා කැති අඩ. දැන් මේ හේන් වලට ගහපු බදු වර්ග කැති අඩ කෙටු කන බාය නැත්නම් කටු කන බාය කියලා කිව්වා. කටු කන අබාය නැත්නම් කටු කන බාය කියලා කිව්වා. ඔන්න කැති අඩ කටු කන බාය කෙටු කන බාය. මෙන්න මේ විදියට මේ බදු වර්ග හැඳින්නුවා. ඊළඟට හේන දැන් කැලෑවක් සුද්ධ කළානේ මේ ගොවියට හිතෙන තැනක් සුද්ධ කළානේ මේ හේ වගා කරේ. ඊළඟ ඒකෙදී ඒ භූමිය අත්හැරලා යනෝනේ. අන්න එහෙම අත්හැරලා ගියපු හේන් වලට කනත්ත කියලා කිව්වා. හරිද? අත්හැරලා දැමූ වගා බිම් කනත්ත කියලා කිව්වා. ඒතකොට අවුරුද්දක් විතර යනකොට අවුරුද්දක් දෙකක් යනකොට ආපහු කැලෑව වැවෙනවා. එතකොට ඒක කැලෑව වැවුනට පස්සේ ඒක කනත්තේ කියලා ආයි හඳුන්වන්නේ නැහැ. හොඳට වැවිලා ආයි පෝෂදායක පොළවක් නිර්මාණය වෙනවා. දැන් පැහැදිලිද? ඊළඟට අපි දැන් හේන් ගොවිතැන ඉගෙන ගත්තා. ඊළඟට තියෙන්නේ අපිට දෙවෙනි මාතෘකාව කර්මාන්ත. දැන් ගොවිතැන කියන එක මාතෘකාව යටතේ අපිට තව දැන් හේන් ගොවිතැන විතරනේ ගොවිතැන යටතේ ඉගෙන ගත්තේ. කර්මාන්ත වලට ඉස්සෙල්ලා තව තියෙනවා මඩ ගොවිතැනයි සත්ව පාලනයයි අපිට පැහැදිලි කරන්න. ඒ අනුව බලමු අපි හේන් ගොවිතැන අපි ඉගෙන ගත්තා. එතකොට හේන් ගොවිතැනේ මේ ධාන්‍ය හා එළවලු වර්ග වගා කළේ. එතකොට ධාන්‍ය වර්ග උරක්කන් කොල්ලු මුං ඇට ඉරිඟු මෑ තනහාල් අමු වගේ දේවල් අපි ඉගෙන ගත්තා. ඊළඟට එළවලු වලට කරබටු තිබ්බටු වම්බටු අලු පුහුළු වට්ටක්ක ඇල්හාල් අල වර්ග ඒ වගේ දේවල් අපි ඉගෙන ගත්තා. ඊළඟට බදු අය කරනවායි කියලා අපි ඉගෙන ගත්තා. ඊළඟට අපේ මේ ගොවිතැන යටතේ තියෙනවා හේන් ගොවිතැන. ඊළඟට මඩ ගොවිතැන. මඩ ගොවිතැන. මඩ ගොවිතැන කියලා කියන්නේ ඇත්තටම වී වගාව සම්බන්ධව එන්නේ. මෙතන හරිද? වී වගාව. මේ තියෙනවා මම වී ගොවිතැන. ඒකට කෙත කියලා කියනවා වී ගොවිතැන. ඒතර මේ මඩ ගොවිතැන කියලා කියන්නේ යම් අපි ආරක්ෂා කරගෙනපු අපි කියන්නේ ඒකට වැව කියලා ආරක්ෂා කරගෙනපු ජලය ටිකක් තියෙනවා. ඒ ජලය ටික ඇල මාර්ගයක් ඔස්සේ අපේ ගොවි බිම වෙත ගෙනල්ලා අපිට අවශ්‍ය ආකාරයට කුඹුරු කරනවා. හරිද? ඒකට තමයි මඩ ගොවිතැන කියලා කියන්නේ. ගොඩ ගොවිතැන කියලා කියන්නේ අර හේන් වගේ දේවල්. ඒවා අහසින් වැටෙන ජලය මුල් කරගෙන විතරයි කරන්නේ. ඕන කාලෙට කරන්න බෑ. වහින කාලෙට විතර අපිට කරන්න පුළුවන් වෙන්නේ. අන්න එහෙනම් වී ගොවිතැන මඩ ගොවිතැන යල මහ කියලා කන්න දෙකයි. ඊට අමතරව මැද කන්නේ කියලා තව කන්නේකුත් සඳහන් වෙනවා. හරිද? එතකොට වී ගොවිතැනේදී වී ගොවිතැන සංවර්ධනය කිරීම සඳහා සමහර රජවරු වැව් අමුණු දහස් ගණන් නිර්මාණය කරා. එහෙම දහස් ගණන් නිර්මාණය කරපු රජවරු අතර ප්‍රධාන පාලකයෙක් තමයි පරාක්‍රමබාහු රජතුමා. පරාක්‍රමබාහු රජතුමා ප්‍රකාශයක් නිකුත් කරා මොකද දහසින් වැටෙන එකදු ජල බිඳුවක් මිනිස් ප්‍රයෝජනයට නොගෙන මහ මුහුදට ගලා නොයා යුතුයි කියලා. එතකොට එහෙම කියපු රජතුමා ලංකාව පුරා වැව් හැදුවා විශාල සංඛ්‍යාවක් මහා වංශයේ සඳහන් වෙනවා. එතකොට එහෙමනම් පරාක්‍රමබාහු රජුගේ ප්‍රකාශය තමයි අහසින් වැටෙන එකදු ජල බිඳුවක්වත් මිනිස් ප්‍රයෝජනයට නොගෙන
මිනිස් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා නොයා යුතුයි කියලා මහ විශාල වැව් ටිකක් හැදුවා. ඒ වැව් වලින් ජලය අරගෙන වී ගොවිතැන යල කන්නේ මහ කන්නේ ඊට අමතරව මැද කන්නේ කියන කන්නවලදී කුඹුරු කරන අවස්ථාවට කියන කන්නයක් කියලා. ඒකට ඒ කන්නේ වගා කිරීමට අවස්ථාව හදාගත්තා. එතකොට පරාක්‍රම බාහු රජතුමා තමයි ලංකාවේ වැඩියෙන්ම වැව් නිර්මාණය කරපු පාලකයා. එතකොට ඇලවල් 3910යි කුඩා වැව් 2700 ගාණක් ඊළඟට මහ වැව් 165යි සොරව් 340යි මෙන්න මේ විදිහට මහා වංශයේ මහා විශාල ලිස්ට් එකක් සඳහන් කරනවා. ඊළඟට අන්නේ විදියට මේ මඩ ගොවිතැන සංවර්ධනය කිරීම සඳහා විශාල සේවාවක් පැරණි සමාජය තුළ සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට සත්ව පාලනය. පැරණි සමාජයේ ආර්ථිකය ශක්තිමත් කිරීමේදී තිබිච්ච තවත් අංශයක් තමයි සත්ව පාලනය. මේ සත්ව පාලනයේදී ප්‍රධානම සත්වයා තමයි ගවයා. ගවයා ඇති කරපු මිනිස්සු හිටපු ගම්මානයේ හැඳින්වුවේ ගෝපාල ගාම කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ජනාවාස වීමේදී ගෝපාල ගාම. එතකොට ඒ ගවයාගෙන් ප්‍රධාන වශයෙන්ම කුෂිකර්මික කටයුතු වලදී ගවයා ඊටාම ප්‍රයෝජනවත් වුණා කුඹුරේ වැඩ කටයුතු සඳහා. ඊට අමතරව ගවයාගෙන් කිරි, ගිතෙල්, වෙඬරු ඒ වගේ පස්ගෝ රස ලබා ගත්තා. ඊළඟට කාශ්‍යප රජතුමාගේ ලිපියක කිරි ගෙරි කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ කිරි ගැනීම සඳහා පමණක් හදපු ගවයෝ හිටියා. අන්නේ අය කිරිගෙරි වශයෙන් හැඳින්වුවා. ඊට අමතරව සත්ත්ව පාලනයේදී කුකුලන් සහ එළුවන් ඇති කිරීම සිදු කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔවුන් නම් මස් පිනිසම තමයි නිර්මාණය කරලා තියෙන්නේ. දැන් මේ කාලේ අපි දන්නෝනේ කඩේට ගියාම අලබතල පරිප්පු ගන්න වගේ කුකුල් මස් වගේ ගන්න තියෙන්නේ. ආන්නේ වගේ ඒ කාලෙත් මේ සත්තු තමයි මස් පිනිස ඇති කරලා තියෙන්නේ. එතකොට මේ ගවයා කියන සතා මස් සඳහා නම් ඇති කරපු බවක් අතීතයේ පැරණි සමාජයේත් සඳහන් වෙන්නේ නැහැ. එතකොට ඊළඟ එක තමයි දෙවනි මාතෘකාව. ඔන්න දැන් එතකොට පළවෙනි මාතෘකාව ගෝවිතැන යටතේ හේන් ගෝවිතැන අපි කතා කරා, මඩ ගෝවිතැන කතා කරා, සත්ත්ව පාලනය කතා කරා. දැන් තියෙන්නේ දෙවනි මාතෘකාව කර්මාන්ත. කර්මාන්ත යටතේ කර්මාන්ත ගණනාවක් තියෙනවා. පළවෙනි එක යකඩ කර්මාන්තය. යකඩ කර්මාන්තය හඳුන්වනෝ කබර කියලා. එතකොට යකඩ කර්මාන්තය අපේ ඔය අනුරාධපුරය ආදී සීගිරිය පොතාන ආදී ස්ථානවල අපි දන්නෝ යපස් උණු කරලා යකඩ නිර්මාණය කරපු බවටත්. එතකොට යකඩ උණු කරන්න අපේ යකඩ මරන් කියන ගස් දරජාති අරගත්තයි කියලාත් සඳහන් වෙනවා. එතකොට ඒ යකඩ වලින් අපි අපේ කුෂිකර්මාන්තයේ කටයුතු සිදු කර ගැනීම සඳහා කැත්ත, උදැල්ල, පොරව ඊළඟට දුන්න මේ විදිහේ යකඩ වලින් විවිධ නිෂ්පාදන කම්මල් මූලික කරගෙන නිර්මාණය කරා. ඒතර අන්නේ සියලු දේවල් කර්මාන්තය යකඩ කර්මාන්තයත් තුලින් නිෂ්පාදනය වුණා. එතකොට ආර්ථිකයේ ප්‍රධානම දේ කුෂිකර්මාන්තය වෙනකොට කුෂිකර්මාන්තයට අදාළ මෙවලම් ගොඩාක් යකඩ කර්මාන්තය යටතේ නිෂ්පාදනය වුණා. අන්නේ විදිහට මතක තියාගන්න උත්තරයක් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර සපයන්න. ඊළඟට තව තිබුණා කර්මාන්ත යටතේ තඹ හා ටින්. තඹ කර කියලා කිව්වා. ඒකට තඹ නිෂ්පාදන අපි දන්න ඔය තඹ වලින් බුලත් අපි දැන් නම් තියෙන්නේ වට්ටිනේ. අර ඒ වගේ බුලත් හදන තඹ වලින් හදපු උපකරණ තිබුණා. ඊළඟට මල්වාස් වගේ ඒවා තිබුණා තඹ වලින් සකස් කළා. ඒ වගේ මේ පැරණි වලව් වල එහෙම අපිට දකින්න පුළුවන් විවිධ උපකරණ මේ තඹ භාවිතා කරමින් නිර්මාණය කරපු. ඊළඟට සියලුම දෙනා වත්පොහසත්කම් තියෙන රන් භාවිතා කරා. එතකොට රන් තුලාදාර හා ස්වර්ණ කර කියලා කිව්වා. එතකොට තුලදර සුමන මණ්ඩල ග්‍රාමයේ හම්බෙනවා ලිපියක් තුලදර සුමන කියලා. එතකොට ඒ කියන්නේ මේ රන් සම්බන්ධව කටයුතු කරපු පුජ්‍යලේක් පිළිබඳ තමයි මේ සඳහන් වෙන්නේ. ඊළඟට ඇද්දත් කර්මාන්තයත් ක්‍රියාත්මක වෙලා තිනවා. රන් කර්මාන්තය ඊළඟට ඇද්දත් කර්මාන්තය. කියන්නේ ඇත්තුන්ගේ ඇද්දල වලින් විවිධ නිර්මාණය කරනවා. දැන් පනා නිර්මාණය කරන්න පුළුවන් ඇද්දලෙන්. ඒ වගේ විවිධ කැටයම් නිර්මාණය කරනවා. ඊළඟට අපි දැන් ඔය කියන්නේ අපි දැන් ක්‍රීම් වර්ග දාන පෙට්ටි අන්න ඒවා ඇද්දල වලින් නිර්මාණය කරලා තිනවා. පුයර් පෙට්ටි කියලා අපි කියන්නේ ඒවට. එතකොට ඇද්දත් කර්මාන්තය. ඒකෙදි
වේරියගිරිය කියන ස්ථානයේ ලිපියක දටික සුමන කියලා හඳුන්වනවා. මේ දටික කියන්නේම ඇත්දල කියන එකයි. ඒතර ඇත්දල වලින් නිර්මාණය කරපු සුමන කියන එකයි මෙතන. ඊට අංගට මැටි කර්මාන්තයකුත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මැටි අපි දන්නවා කුස්සියේ ප්‍රධානම මෙවලමක් තමයි ආහාර සකසා ගැනීමේ මැටි වලින් සකස් කරන ලද වළං. ඒතර මැටි කර්මාන්තයත් අතීතයේදී කුම්භකර කියලා සඳහන් වෙනවා. ඒ මැටි කර්මාන්තයත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඊළඟට ඊට අමතරව නූල් මේ රෙදි නිෂ්පාදනය කරනකොට වැදගත් වෙනවා නූල්. නූල් නිෂ්පාදනයේදී වෙහෙර කෙම ලිපියේ නූල් නිෂ්පාදනය පිළිබඳ සඳහන් වෙනවා. එතකොට ඔන්න කර්මාන්තය යටතේ අපි යකඩ කර්මාන්තය, ඊළඟට තඹ හා ටින් කර්මාන්තය, රත්රන් කර්මාන්තය, ඇද්දල කර්මාන්තය, මැටි කර්මාන්තය, නූල් කර්මාන්තය. දැන් අර කුෂි කර්මාන්තය කියලා ඒකත් ඉතින් අපිට කර්මාන්තයකට දාන්න පුළුවන්. හැබැයි ඒ වුණාට අපේ ලංකාවේ ක්‍රියාත්මක වෙච්ච ආර්ථිකයේ ප්‍රධානම එක තමයි ගොවිතැන. ඒ නිසා අපි ඒක වෙනමම කතා කරා. හරිද? ගොවිතැන කියන එක කුෂි කර්මාන්තය කියන එක යටතේ කර්මාන්තය යටතේත් අපිට ඒක කතා කරන්න පුළුවන්. නමුත් ඒක අපි එහෙම කතා කරන්නේ වෙනමම මාතෘකාවක් යටතේ අනුමාතෘකාවක් යටතේ තමයි ඒක මම කතා කරේ. ඊළඟට දැන් ඔන්න අපි දෙවෙනි එක කර්මාන්ත කතා කරා. තුන්වෙනි එක වෙළඳාම. මෙතන තුන්වෙනි එක වෙළඳාම. වෙළඳාම ප්‍රධාන වශයෙන්ම ලංකාවේ ක්‍රියාත්මක වෙච්ච ජාත්‍යන්තර වශයෙන් ලංකාවේ පිහිටීම ඉතාම වැදගත් වුණා. ඒ වැදගත්කම වෙළඳාමට තමයි වැදගත් වුණේ. ඒ නිසා ලංකාවේ වෙළඳාම ඉතාම වැදගත් දෙයක්. වෙළඳාම කොටස් දෙකයි, දේශීය සහ විදේශීය. දේශීය රට ඇතුලේ සිදු වුණු වෙළඳාම, විදේශීය රටින් පිට සිදු වූ වෙළඳාම. මේ දෙකම ලංකාවේ සිදු වුණා. හරිද? එතකොට දේශීය වෙළඳාමේදී සෙල්ලිපි හම්බ වෙනවා. දේශීය වෙළඳාමක් බොහොම සංවර්ධනීය වූ දේශීය වෙළඳාමක් ක්‍රියාත්මක වූ බවට. සෙල්ලිපියක් හම්බ වෙනවා. ඒ සෙල්ලිපියේ අබල වපර කියලා සඳහන් වෙනවා. මේ අබල වපර කියලා කියන්නේ මේ සියඹලා වෙළඳාම් කරපු වෙළඳාම පිළිබඳව. එතකොට අබල වපර වෙළඳාමක් ක්‍රියාත්මක වුණායි කියලා සඳහන් වෙනවා. ඊළඟට වෙළඳ කණ්ඩායම් හඳුන්වලා තියෙනවා. පුගය, නියමස්ථාන. මෙන්න මේ වගේ නම් වලින් ඒ වෙළඳ දේශීය වෙළඳ කණ්ඩායම් හඳුන්වලා තියෙනවා. ඊළඟට වෙළඳාමටත් බදු පනවලා තියෙනවා. වෙළඳාමටත් විවිධ බදු පනවලා තියෙනවා. දඩ ගහලා තියෙන පොයේ දවසේ වගේ වෙළඳාම් කරලා එහෙම වුණොත් එහෙම ඕපිටිගම සෙල්ලිපිය නැත්තම් බදුළු ටැම් ලිපිය එහෙම බලනකොට ඒ පොයේ දවසේම වෙළඳාම් කරොත් එහෙම ඒ දඩ ගහලා ඒ අසල විහාරස්ථානයකට ඒ දඩේ දුන්නයි කියලා සඳහන් වෙනවා. ඊට අමතරව මේ බදු වර්ග අය කරලා තියෙනවා. ඒතොර මේ බදු කොහොමද ලබා ගන්න ඕන කියන එක බදුළු ටැම් ලිපියේ හොඳට පැහැදිලිව දක්වලා තියෙනවා. ඒකට අන්න වෙළඳාම සම්බන්ධව දේශීය වෙළඳාමේදී ඊළඟට නීති රීති පනවලා තියෙනවා. නීති රීති දැන් ඒ වෙළඳ පොලක් තියෙනවා නම් ඒ වෙළඳ පොල හරහා මේ වෙළඳ පොලට එන්නේ නැතුව බඩු අරගෙන යනවා වෙනත් වෙළඳ පොලකට. එතකොට මේ වෙළඳ පොල හරහා යනවා කියලා බදු අය කරන්න එපා කියලා සඳහන් වෙනවා. අන්න ඒ වගේ නීති පනවපු බවට මේ තොරතුරු සඳහන් වෙනවා. ඒතර එවදී තොරතුරු බදුළු ටැම් ලිපියේ සඳහන් වෙනවා. ඊළඟට විදේශීය වෙළඳාම. ওই දේශීය වෙළඳාමයි අපි මම කතා කරේ. විදේශීය වෙළඳාමේදී ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ රටින් පිටනේ. ඒ නිසා ගුවන් යානා වලින් වෙළඳාම සිද්ධ වුණේ නැහැ. සිද්ධ වුණේ මහ මුහුද හරහා. ඒතොර මහ මුහුද හරහා වෙළඳාම සිද්ධ වෙනකොට ලංකාව වටා පිහිටි වරායන් තමයි වැදගත් වෙන්නේ. මේ වරායන් වලදී මාතොට, ගෝකන්න නැත්තම් ත්‍රිකුණාමල වරාය, දඹකොළ පටුන. මෙන්න මේ කියන මහතිත්ත වරාය මාතොට කියලා කියන්නේ. මාතොට, ගෝකන්න, දඹකොළ පටුන කියන මෙන්න මේ වරායන් ඊටාම වැදගත් වුණා වෙළඳාමේදී. ඒතර ඒ වෙළඳාම් විදේශීය වෙළඳාම් වෙළඳ කණ්ඩායම් ලංකාවට ඇවිල්ලා වෙළඳාම් කරා. ඒ අය සංගම් කණ්ඩායම් වශයෙන් සංගම් පිහිටවගෙන තිබුණා. ඒ කණ්ඩායම් ලංකාවේ හම්බෙනවා නානා දේශී වලංජියාර් අයිනූර්වරු මෙන්න මේ විදිහට වෙළඳ කණ්ඩායම් සකස් වෙලා තිබුණා. විධිමත් වෙළඳාමක් ජාත්‍යන්තර වශයෙන් උත් විදේශීය වෙළඳාමක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතකොට එහෙමනම් ඔන්න වෙළඳාම කොටස් දෙකයි. දේශීය වෙළඳාම, විදේශීය වෙළඳාම. දේශීය වෙළඳාමේදී ඒ දේශීය වෙළෙන්දෝ හැඳින්වුවා පුගය, නියමස්ථාන කියලා. ඒ බදු පනවලා තිබුණා දේශීය වෙළඳාම, නීති රීති හදලා තිබුණා. ඊළඟට ඒ විදියට වෙළඳ කණ්ඩායම් ඒ විදියට කටයුතු කරා. ඊට අමතරව විදේශීය වෙළඳාමක් ක්‍රියාත්මක වුණා. විදේශීය වෙළඳාම
විදේශීය ප්‍රධාන වශයෙන් මාතොට ගෝකන්න දඹකොළපටුන ඊළඟට දකුණෙන් ගොඩවාය. මෙන්න මේ කියන ස්ථාන විදේශීය වෙළඳාමේ විදේශීය වෙළෙන්දන් යා ලංකාවට ඇතුල් වෙන්නේ නැහැ ලංකාවෙන් පිට වෙන්නයි යොදාගත්ත ප්‍රධාන වරාය. ඒතොර එහෙම වෙළඳ කණ්ඩායම් හිටිය නානා දේසින් වලංජියාර අයිනූරුවරු කියලා. ඔන්න දැන් එතකොට අපිට පැහැදිලි වෙළඳාම. ඊළඟට ඔන්න පැරණි සමාජයේ ආර්ථිකය තවත් ක්‍රියාත්මක කරපු අංශයක් වෙළඳාම. ඊළඟට හතරවෙනි එක වෙනත් වෘත්තීන්. වෙනත් වෘත්තීන් කියලා කියන්නේ අර තවත් ආර්ථිකය ශක්තිමත් කරන්න මොනවද ක්‍රියාත්මක වුනේ. එතනින් එකෙත් තියෙනවා කොටස් ගණනාවක් වෙනත් වෘත්තීන් කියලා මේ මම දක්වලා තියෙනවා. එතනදී එකක් ගුරු වෘත්තිය. ආචාර්යවරු. දැන් මේ පෞගිය දවස්වල දැන් මේ ආචාර්යවරුන්ගේ අරගලයකුත් උද්ඝෝෂණයකුත් ක්‍රියාත්මක වුණානේ. ඉතින් ළමයිට ඒක ඔන්ලයින් හරහා ප්‍රශ්න ඉගෙන ගැනීමේ ප්‍රශ්නත් ඇති වුණානේ. එතකොට අන්න ඒ පැරණි කාලේ වෘත්තියක් වශයෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා පැරණි සමාජෙත් මේ ගුරු වෘත්තිය. එතකොට ගුරු වෘත්තියට අමතරව දැන් ගුරු වෘත්තිය කියලා කියන්නේ ඈත් ආශ්‍රීය. මම මෙතන දක්වලා තියෙන මොනවද? ඇත්තු එහා මෙහා ගෙන යන්න ඒක වෘත්තියක් වශයෙන් කරපු අය. අස්වැය හසුරවන්න වෘත්තියක් වශයෙන් කරපු අය. දුනු හසුරවන්න වෘත්තියක් වශයෙන් කරපු අය. ඊළඟට ඉගැන්වීම් කටයුතු වෘත්තියක් වශයෙන් කරපු අය සියලු දෙනා ගුරු ආචාර්යවරු හැටියට හැඳින්වුවා. එතකොට අන්නේ අය ඒ ගුරු වෘත්තියේ හැටියට අපි හැඳින්වනවා. දැන් පැහැදිලිනේ මං කියන එක. ඒක පැරණි සමාජයේ අර මේ අකුරු ගණන ගුරුවරයාට අමතරව අස්වැය පදින්න උගන්වපු එක්කෙනත් එයත් ගුරුවරයෙක්. අලින්ගේ පිටේ ගමන් කරන්න ඒ විදියට ඒව උගන්වපු එක්කෙනත් ගුරුවරයෙක්. දුන්නෙන් විදින්න උගන්වපු එක්කෙනත් එයත් ගුරුවරයෙක්. හරිද? එතකොට ඒ ගුරුවරු යටතේ තමයි ඒව ඉගෙන ගන්න වෙන්නේ දැන්. දැන් රජවරු මේ ඇත්තාශ්‍රීය පාබල මේ කියන ඒ ඔක්කොම ඉගෙන ගන්න ඕනනේ. එතකොට ඒ ගුරුවරු යටතේ ඒව ඉගෙන ගන්න වෙන්නේ. ඊළඟට වෙනත් වෘත්තීන් යටතේ වෛද්‍ය සේවාව තිබුණා. වෛද්‍ය සේවාවේදී වෙජ සාමාන්‍ය සියලු දෙනා හැඳින්වුවා වෙජ කියලා. ඊළඟට ස්පෙෂලිස්ට් ડોක්ටර් අපි කියන්නේ මේ ප්‍රධාන දොස්තර කියලා. අන්න එයා මහ වේදනා රෝහලක මහ වේදනා ඉන්නවා. වෙජ කියලා සාමාන්‍ය වෙදදුරු ඉන්නවා. අන්න ඒ වගේ වෛද්‍ය වෘත්තියේ ක්‍රියාත්මක වුණා. ඊළඟට නීති විසරදෙනුත් ඉන්නවා. මෙතන නීති විසරදයෝ පැරණි සමාජයේ හිටියේ වෝහාර කියලා උන් හැඳින්නුවා. දැන් අපි ඉතිහාස ඉගෙන ගන්නකොට අහලත් ඇති මේ වෝහාරික තිස්ස මේ වගේ නම් වලිනුත් සඳහන් වෙනවා. එතකොට වෝහාර කියලා කියන්නේ මේ නීතිය පිළිබඳ නැත්නම් නීතිය පිළිබඳ උපදෙස් දෙන්න ඒ වගේ ගැටලු ඇති වුණාම විසඳන්න හිටපු පිරිස. එතකොට ඒ අය රජුට උපදෙස් දීම සඳහා උපදේශකවරු හැටියට විශේෂයෙන්ම කටයුතු කරලා තියෙනවා. දැන් නම් නීතිඥයෝ මේ අධිකරණවල ඕනතරම් නඩුවබ විසඳන්න ඉන්නවනේ. මිනිමැරීම් වල ඉඳලා හොරකම් කිරීම වල ඉඳලා එහෙම නැත්නම් ගෙවල් වල නඩුවබ වල ඉඳලානේ ඩිවෝස් වෙන ඒවා ඉඳලා මේ පුදුම නඩු තොගයක් නේ තියෙන්නේ. ඒතකොට ඒ කාලේ ඔච්චර ඒවා නැහැ තිබුණේ. ප්‍රධාන වශයෙන්ම රජුට උපදෙස් දීමේ ඉඳලා එහෙම. එතකොට එතනින් අපිට ගන්න පුළුවන් දේ නීති විසරදයෝ එහෙම ලොකුවට වර්තමානයේ වගේ බිහිවීමකුත් නැහැ. ඒවට බඳව ගන්නෙත් නැහැ. ඊළඟ එක තමයි විවිධ ශිල්පීන්. ඊළඟට හිටියා වෙනත් වෘත්තීන් යටතේ විවිධ ශිල්පීන්. ඒ යටතේ කලාකරුවන්, චිත්‍ර, නැටුම්, කවියන්. මේ චිත්‍ර ඇඳපු අය, නැටුම්, නාට්‍ය ඒ වගේ දේවල් කරපු අය, කවි කියපු අය, කවි ලියපු අය. ඒකත් ඉතා ප්‍රසිද්ධ දෙයක් පැරණි සමාජයේ. ඒතකොට කුරුණෑගල මැදගම ලිපියක නැට්ටුවෙකුගේ බිරිඳක් පිළිබඳ සඳහන් වෙනවා පරුමක ලූ කියලා. එතකොට පරුමක ලූ කියන කාන්තාව නැට්ටුවෙකුගේ බිරිඳක් කියලා සඳහන් වෙනවා කුරුණෑගල මැදගම ලිපියක. අන්න. ඊළඟ තව එකක් හම්බන්තොට ලිපියක ලපන තිස්ස කියලා සඳහන් වෙනවා. මේ ලපන තිස්ස කියලා කියන්නේ චිත්‍ර ඇඳපු චිත්‍ර ශිල්පියෙක්. එතකොට අන්න බලන්න එහෙමනම් වෙනත් වෘත්තීන් යටතේ පැරණි සමාජයේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතකොට ලංකාවේ පැරණි සමාජයේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ආර්ථිකය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන වශයෙන් ගොවිතැන, කර්මාන්ත, වෙළඳාම, වෙනත් ශිල්පීන් කියන වෙනත් වෘත්තීන් කියන එක යටතේ අපි ඔන්න ඉගෙන ගත්තා. ගොවිතැනේදී හේන් ගොවිතැන, මඩ ගොවිතැන, සත්ත්ව පාලනය. නැත්නම් හේන් ගොවිතැන, වී ගොවිතැන, සත්ත්ව පාලනය අපි ඉගෙන ගත්තා. ඊළඟට කර්මාන්තය වලදී යකඩ, තඹ හා ටින්, රන්,
ඇද්දා මැටි නූල් කර්මාන්ත ඉගෙන ගත්තා. වෙළඳාමේදී දේශීය වෙළඳාම සහ විදේශීය වෙළඳාමක් පිළිබඳ ඉගෙන ගත්තා. හතරවෙනි එක අන්තිම එක වෙනත් වෘත්තීන් යටතේ ගුරු වෘත්තිය, වෛද්‍ය වෘත්තිය, නීති විශාරද වෘත්තිය, විවිධ ශිල්පීය වෘත්තීන් පිළිබඳ අපි ඉගෙන ගත්තා. එතකොට අපිට දැන් තියෙන්නේ අන්තිම මාතෘකාව. හරි. එතකොට පැරණි සමාජයේ සංස්කෘතිය. දැන් අපිට අවසාන මාතෘකාව තියෙන්නේ මොකද්ද? මම මේ දක්වලා තියෙනවා අංක 3 පැරණි සමාජයේ සංස්කෘතිය. එතකොට පැරණි සමාජයේ සංස්කෘතියත් මම අනුමාත්‍රිකා 4කට බෙදුවා. මේක ඉතින් ලොකු පාඩම්. ඒ නිසා පුතේ මේ ප්‍රධාන මාතෘකා 3කට බෙදලා ඒක අනුමාත්‍රිකා වලට බෙදීම තමයි මම කරේ. නැත්තම් කරන්න බෑ. ඒ නිසා දැන් පැරණි සමාජයේ සංස්කෘතිය ප්‍රධාන වශයෙන්ම අනුමාත්‍රිකා ආයි නැවත 4කට කැඩුවා. ඉතින් මේක නැත්තම් අපිට හරි අමාරුයි ඉගෙන ගන්න. ඉතින් කරන්න තියෙන පහසුම ක්‍රමය තමයි මේ විදියට මේ ප්‍රධාන මාතෘකා වලට කඩලා ඊට පස්සේ ඒක ඒ ප්‍රධාන මාතෘකා අනුමාත්‍රිකා යටතේ යන එක. එතකොට අපිට මතක තියාගන්න ලේසියි. ඒ නිසා තමයි මම මේ විදියට හැදුවේ. එතකොට අනුමාත්‍රිකා තමයි 1 ආගම්, 2 අධ්‍යාපනය, 3 සාහිත්‍ය හා රසාස්වාදය, 4 වාර්ගික සහජීවනය. මෙන්න මේ කොටස් 4ක කරලා ඉවර වෙනකොට පැරණි සමාජයේ සංස්කෘතිය කියන කොටස ආවරණය වෙනවා. එතකොට පළවෙනි එක තමයි ආගම. දැන් මෙතන මම දක්වලා තියෙනවා ආගම. ඒතකොට ලංකාවේ ක්‍රියාත්මක වුණා ප්‍රධාන වශයෙන්ම ආගම් බුද්ධ ආගම, බ්‍රාහ්මණ ආගම, හින්දු ආගම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම. ඔය එක සැරේ නෙමෙයි. පසු කාලීන අන්තිමටම එන්නේ ඉස්ලාම් ආගම, මුස්ලිම් ආගමට සම්බන්ධ. එතකොට මුස්ලිම් ජාතිකයන්ට සම්බන්ධ ආගම. එතකොට එතනින් මම ඉස්සෙල්ලාම කතා කරන්නේ ආගම් යටතේ බුදු දහම. හරිද? බුදු දහම. එතකොට ක්‍රිස්තු පූර්ව දැන් ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේදීම අපිට බුදුහාඳුරු ඉන්න කාලෙදිම බුදුහාඳුරු 3 වරක් ලංකාවට වැඩියයි කියලා සඳහන් වෙනවා. නමුත් ලිඛිත ඉතිහාසත් සහ අපිට මේ කතා කරන අපි දැන හඳුනන මේ වන්දින පුදන ආගම අපිට එන්න පටන් ගන්නේ අපිත් එක්ක බද්ධ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ. ඊට අවුරුදු බුදුහාඳුරන්ට ඉපදිලා අවුරුදු 300කට පස්සේ මිහිඳු හාඳුරන්ගේ පැමිණීමත් එක්ක. ඒක තමයි ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ බුදුදහම. එතකොට මිහිඳු හාඳුරන්ගේ පැමිණීමත් එක්ක දේවානම්පියතිස්ස රජතුමා බුද්ධ ආගම පිළිගැනීමත් එක්ක රාජ්‍ය ආගම රටේ ප්‍රධාන ආගම බවට බුද්ධ ආගමපත් වෙනවා. පැහැදිලිද? අන්න ඒ නිසා තමයි ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ ඉඳලා අපි බුද්ධ ආගම පිළිබඳව මේ කතා කරන්නේ. එතකොට ඒ ලංකාවේ අපේ දැන් මේ පාරට බැස්සම එහෙම නැත්නම් අහලා පහලා ගෙවල් දිහා බැලුවම තියෙන ගෘහ නිර්මාණ ශිල්පයක් තිබුණේ නැහැ. මිහිඳු හාමුදුරුවෝ තමයි ගෘහ නිර්මාණ ශිල්පයේත් හඳුන්වා දීම සිද්ධ කරේ. ඒතර මිහිඳු හාමුදුරුවෝ එහෙම නැත්නම් මිහිඳු හාමුදුරුවෝ ආවට පස්සෙත් කාලාන්තරයක් යනකම්ම භික්ෂුන් වහන්සේලා වැඩ හිටියේ මේ ස්වභාවිකව නිර්මාණය වෙච්ච ගල් ගුහා ඇතුලේ. ගල් ගුහා නිර්මාණය කරලා විවිධ හැඩතල දාලා ඒක පන්සලක් විදිහට හදලා පූජා කරනවා. ඒතකොට ඒ වගේ ගල් ගුහා 1600ක් පමණ ලංකාවේ පුරාවිද්‍යාත්මක කැණීම් වලදී හඳුනාගෙන තියෙනවා. එතකොට ඒ ගල් ගුහා හැරුණුකොට පන්නශාලා කියලා තියෙනවා. පන්නශාලා කියන්නේ පන්සල් වශයෙන් අපි දැන් වර්තමානයේ කියන පන්නශාලා තියෙනවා. පන්නශාලාවක් නිර්මාණය වෙන්නේ වරිච්චි බිත්ති. වරිච්චි බිත්ති වලින් සකස් කරපු ගෙවල්. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු හාමුදුරුවෝ ආවට පස්සේ මිහිඳු හාමුදුරුවන්ට අටසැටලෙනක් හදලා දුන්නලුනේ පැය 24ක් යන්න ඉස්සෙල්ලා. ඒතර මෙන්න මේ ගෙවල් තමයි හදලා දීලා තියෙන්නේ. වරිච්චි බිත්ති වලින් ගෙවල්. ඒ කියන්නේ අර කෝටු මෙහෙම ඉඳලා ඒකට මැටි බෝල තියලා දෙපැත්තෙන් පුච්චනවා. ඒක ශක්තිමත් බිත්ති එක ඒ ගෙවල්. ඒතර වහලට උළු මොන මේ ඉලුක් අන්නේ උළු නෙමෙයි ඉලුක් ඒ වගේ මේ කොළ නොදිරන කොළ జాතියක් සෙවිලි කරයි කියලා සඳහන් වෙනවා. එතකොට ඒ වරිච්චි බිත්ති ගෙවල්. ඒවට තමයි පන්නශාලා කියලා කිව්වේ. ඒතකොට ඒවත් හදලා පූජා කරා කියලා සඳහන් වෙනවා. හැබැයි අර මේ ගල් ගුහා තරම් මේක ප්‍රසිද්ධ වුණේ නැහැ. මේකේ කාලයට සාපේක්ෂව වියදම් වැඩි දෙයක් නිසා. ඊළඟට පන්සලක නැත්නම් ඒ ගල් ගුහාවක භික්ෂුන් වහන්සේලා එක්කෙනාට වැඩිය ඉන්නවා නම් එතන ප්‍රධානියා නායක හාමුදුරුවෝ වෙනවා. අනිත් අය
ඒ නායක හඳුනන්ගේ ගෝලියෝ ටික වෙනවා. එතකොට ඒ සියලු දෙනා හැඳින්නුවා අන්තේවාසික නැත්නම් සද්දි විහාරික සමීපව සිටින පිරිස සද්දි විහාරික නා අන්තේවාසික. ඒ කියන්නේ එකට වාසය කරන. එතකොට පන්සලක දැන් අපි වර්තමානයේ ගමු පන්සලක් හිතන්නකෝ. ඒ පන්සලේ හාමුදුරුවෝ 4-5 දෙනෙක් ඉන්නවා. අන්න ඒ 4-5 දෙනාට අන්තේවාසික භික්ෂූන් කියන්න පුළුවන්. නැත්නම් සද්දි විහාරික භික්ෂූන් කියලා කියන්න පුළුවන්. ඒතරනත් එකට වාසය කරනවා මේ පන්සලේ. අන්න ඒකයි මෙහෙම කියන්නේ. එතකොට බුදුදහමේදී තවත් කැපිපෙනෙන එකක් තමයි වලගම්බා රජු දවස ත්‍රිපිටකය ගන්ථාරූඪ කිරීමක් කරා. ඒ ත්‍රිපිටකයේ ගන්ථාරූඪ කිරීමත් එක්ක බාණක කියලා. දැන් බුදුහාඳුරන් කාලෙත් බාණක પરම්පරාව වෙනවා. නමුත් ඒක ආපහු ඉස්මතු වෙනවා මෙන්න මේ වලගම්බා රජතුමාගේ කාලෙදී. ඊළඟට අපිට තව කතා කරන්න පුළුවන් මේ බුදුදහමත් එක්ක බැඳිච්ච ඔයාලට ඉගෙන ගන්න තියෙනවා වස් විසීම. භික්ෂුන් වහන්සේලා වස් වැඩ සිටීම අර වහින 3 මාස කාලය තුල වස් වාසය කිරීම සම්බන්ධව. එතකොට ඔන්න ප්‍රධාන ආගමේ එතකොට බෞද්ධයෝ වෙච්ච සහ බෞද්ධයෝ නොවන ලංකාවේ නම් ජීවත් වෙන සියලු දෙනා මේ කියන රාමුව ඉගෙනගෙන දැන හඳුනා ගැනීම බොහෝ වෙලාවට තියෙනවා. එතකොට ප්‍රධාන ආගම බුද්ධ ආගම ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ. එතකොට ඒ අය භික්ෂුන් වහන්සේලා ඒ අය ජීවත් වුණේ ගල් ගුහා මූලික කරගෙන. ඊට අමතරව හැබැයි තිබිලා තියෙන පන්නශාලා කියලා එකක්. වරිච්ච බිත්ති වලින් හදපු ගෙවල් ඒවත් ඉඳලා තියෙනවා. එතකොට භික්ෂුන් වහන්සේලා එක්කෙනාට වැඩිය ඉඳලා තියෙනවා නම් අන්තේවාසික හා සද්දි විහාරික කියලා හඳුන්වලා තියෙනවා. ඔන්න ඔය විදිහට අපි එතකොට බාණකවරු ආයි නැවත එන්නේ වලගම්බා රජතුමාගේ දවසේ පටන් ඔන්න ඔය විදිහට. එතකොට ප්‍රධාන ආගම ඔන්න ලංකාවේ. ඊට අමතරව බ්‍රාහ්මණ ආගම ක්‍රියාත්මක වුණා. එතකොට බ්‍රාහ්මණ ආගමේදී පණ්ඩුකාභය රජතුමාගේ කාලේ සොත්ති ශාලා හා සිවිකා ශාලා කියලා දෙකක් මහා වංශයේ ඒ රජතුමා හදලා තියෙනවා කියලා සඳහන් වෙනවා. එතකොට බ්‍රාහ්මණ ආගමට අදාළ යම්කිසි ආගමික කටයුත්තක් සිදු කරන ස්ථාන හැටියට ඉතිහාසඥයෝ පුරාවිද්‍යාඥයෝ අනුමාන කරනවා. ඊළඟට ක්‍රියාත්මක වෙලා තියෙනවා Hindu ආගම. Hindu ආගමත් ඊට සාපේක්ෂව ක්‍රියාත්මක වෙලා තියෙනවා. මහාතිත්ත වරාය මූලික කරගෙන තිරුකේතීස්වරම් කියලා කෝවිලක් තිබිලා තියෙනවා. ත්‍රිකුණාමලයේ අදටත් දැන් ගියාම දකින්න තියෙනවා ත්‍රිකුණාමලයේ කෝණේස්වරම් කෝවිල. එතකොට මේ ලංකාවට ආසන්නව ඉන්දියාව තිබීමත් ඊළඟට ඉන්දියාවෙන් බහුතරයක් වෙළඳාම සඳහා ලංකාවට පැමිණීමත් මූලික කරගෙන මේ විශාල දෙමළ ජනගහනයක් ලංකාවේ රැඳිලා සිටිලා තියෙනවා. සංක්‍රමණය වෙලා තියෙනවා එහාට මෙහාට. ඒ නිසා ඒ ආගමික අවශ්‍යතා ගොඩ ඉෂ්ට කිරීම සඳහා මෙන්න මේ විදිහේ කෝවිල් නිර්මාණය වුණා කියන එක අපිට හිතන්න පුළුවන්. ඊට අමතරව ක්‍රිස්තියානි ධර්මයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. දැන් පැරණි සමාජයේ මේ පර්සියාව අශ්වයෝ බදු ගන්නේ නැතුව ලංකාවට අශ්වයෝ ගෙනල්ලා විකුණන්න රජවරු අවස්ථාව ලබා දීලා තියෙනවා පර්සියන් වෙලෙන්දන්ට. එතකොට ඒ පර්සියන් අය ක්‍රිස්තියානි ධර්මය පිළිපැද්දයි කියලා සඳහන් වෙනවා. ඒ නිසා පර්සියානුවන්ගෙන් ලංකාවට කිතු දහම ආවයි කියලා සඳහන් වෙනව විශ්වාස කරනවා. ඊළඟට ක්‍රිස්තු වර්ෂ 9 වන සියවසේදී අරාබීන් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඔවුන් එන්නෙම වෙළඳ කටයුතු සඳහාමයි. ඒක හොඳට මතක තියාගන්න. ඒතර ඒක කැපිපෙනෙන අදටත් තියෙනවා මේ ලක්ෂණය. මොකද්ද? ඒ වෙළඳාම් කටයුතු සඳහා ආවම ඔවුන් ප්‍රධාන නගරවල තමයි ඉන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අද ගත්තොත් කොළඹ බහුතරයක් ඉන්නේ මුස්ලිම් අය. ඒකට අර වෙළඳාම මුල් කරගෙන ආවම ඒ වෙළඳාම් කටයුතු වලට අදාළ වෙන පරිසරයේ තමයි වුන් ජීවත් වෙන්නේ. අන්න එහෙමනම් වුන් ඇවිල්ලා ලංකාව හැඳින්නුවා වුන් සරන්ඩි කියන නමිනුත් ලංකාව හඳුන්වලා තියෙනවා. ඒකට අන්න අරාබීන් එහෙම නැත්නම් මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් භක්තිකයන් ලංකාවට ඇවිල්ලා ලංකාවේ පළපදියම් වෙලා තියෙනවා. ඔවුන්ගේ ආගමත් ලංකාව තුල ක්‍රියාත්මක වුණා. එතකොට ලංකාවේ ප්‍රධාන ආගම බුද්ධ ආගම ක්‍රියාත්මක වුණා. ඊට අමතරව බ්‍රාහ්මණ ආගම ක්‍රියාත්මක වෙලා තියෙනවා පැරණි සමාජයේ. Hindu ආගම ක්‍රියාත්මක වෙලා තියෙනවා. ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඊළඟට ක්‍රිස්තු වර්ෂ 9 වන සියවස වෙනකොට ඉස්ලාම් ආගමත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතකොට බහු ආගමික පසුබිමක් ක්‍රියාත්මක වෙලා තියෙනවා පැරණි සමාජෙත් වර්තමානයේ වගේමනේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ දෙවනි මාතෘකාව අනුමාතෘකාව අධ්‍යාපනය. පැරණි සමාජයේ අධ්‍යාපනය
ප්‍රධාන වශයෙන්ම දැන් අර මිහිඳු හාමුදුරන්ගේ පැමිණීමත් එක්ක තමයි අපිට අක්ෂර කලාවක් ලැබෙන්නේ. එතකොට මේ අක්ෂර කලාව අපි හඳුන්වන්නේ බ්‍රාහ්මීය අක්ෂර කියලා. ඒතර මේ බ්‍රාහ්මීය අක්ෂර අපිට හම්බෙන ප්‍රධාන ස්ථානයක් තමයි වික්ෂුන් වහන්සේලාට පූජා කරපු ගල් ගුහාවල කටාරමක් කොටලා තියෙනවා. කටාරමට යටින් ඒ ගල් ගුහාව හඳුන්වපු පුජ්‍යලයාගේ නම සඳහන් කරලා පූජා කරලා තියෙනවා මහා සංඝරත්නයට. හරිද? එතකොට එතකොට අධ්‍යාපනයේ පිළිබඳ කතා කරනකොට ඔන්න ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස අපිට වැදගත් වෙනවා පුතේ. එතකොට අධ්‍යාපනයේ ප්‍රධාන වශයෙන්ම පරම්පරාවෙන් පරම්පරාවට තමයි අධ්‍යාපනය ගියේ. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙහෙමයි. දැන් හිතන්නකෝ වඩුව දැනටත් කියනෝනේ වඩුවගේ පුතා වඩුවෙක් වෙන්න ඕන. ඩ්‍රයිවර්ගේ පුතා ඩ්‍රයිවරයෙක් වෙන්න ඕන. වෛද්‍යවරයාගේ පුතා වෛද්‍යවරයෙක් වෙන්න ඕන. ඉංජිනේරුවගේ පුතා ඉංජිනේරුවෙක් වෙන්න ඕන. ඒකනේ ක්‍රිකට් ගහන අය මහා තමන්ගේ දරුවට පුදුම වියදමක් කරන්නේ පුතත් ක්‍රිකටර් කෙනෙක් කරන්නේ. නමුත් ඉතින් ඒක එහෙම බෑ. සනත් ජයසූරියට ගහන්න පුළුවන් උනායි කියලා එයාගේ පුතාට එහෙම ගහන්න හැකියාවක් ලැබෙයි කියලා හිතන්න බෑ කොහෙත්ම. සචින් ටෙන්ඩුල්කර්ට ඒ ලෝක පූජිතව ක්‍රිකට් ගහන්න පුළුවන් උනායි කියලා ඌගේ පුතාට එහෙම ගහන්න ලැබෙයි කියලා එහෙම හිතන්න බෑ. ඒක ඒ පුජ්‍යලයට ආවේනික වූ දක්ෂතාවයක්. ඒතකොට ඒක වර්තමානයේ ඒ දේ තේරුම් අරගෙන ඒ අවශ්‍යතාවය අනුව ඔහුගේ දක්ෂතාවය අනුව ඒ දෙසට යොමු කරනවා නම් ඒ දක්ෂතාවයට එයින් ප්‍රල නෙලා ගන්න පුළුවන්. නමුත් පැරණි සමාජයේ එහෙම නෙවෙයි තිබ්බේ. පරම්පරාවෙන් පරම්පරාවට මාළු අල්ලපු කෙනා වෙනමම ගම් හදාගෙන ඒ ගමටම සීමා වූ දේවල් හදාගෙන පිටායට එන්න බෑ. පිටායේ විවාහ වෙන්න බෑ. එහෙම තිබුණේ. අර කේ වට්ට ගාම, කසීකාර ගාම, මණිකාර ගාමනේ. ආන ඔය විදියට තිබ්බනේ යන්න. පරම්පරාවෙන් පරම්පරාවට අධ්‍යාපනයේ ක්‍රියාත්මක උනායි කියන්නේ ඔන්න ඕකයි. පැහැදිලිද? ඊළඟට මේ අධ්‍යාපනය ක්‍රියාත්මක කරපු පිරිස හැඳින්වුවේ සෙල්ලිපිවල ආචාර්ය කියලා. ආචාර්ය කියලා. එතකොට බුදුදහමත් සමග පන්සල මූලික කරගත්ත බුදුදහමේ පැමිණීමත් සමග පන්සල මූලික කරගත්ත අධ්‍යාපන රටාවක්. භික්ෂුව ගුරුවරයා ආචාර්යවරයා ඊළඟට ගමේ හිටපු කුඩා දරුවන් ඉගෙන ගැනීමට පන්සලට ඇවිල්ලා පන්සල අධ්‍යාපන මධ්‍යස්ථානය වශයෙන් ඉගැන්වීම් කටයුතු ඉෂ්ට සිද්ධ කරා. ආන්නේ ඊළඟට ඒ ගමේ එහෙම ඉගෙන ගන්න දක්ෂ අය ලොකු මහත් වුණාම ගමේ හාමුදුරුවෝ දෙන්න පුළුවන් අධ්‍යාපනය උපරිම වශයෙන් දීලා ඉවර වෙලා මොකද කරන්නේ? ඔවුන් යවනවා වර්තමානයේ විශ්වවිද්‍යාල වගේ තත්වයේ තිබුණ අනුරාධපුරයේ මහා විහාරයට, අභයගිරියට, පොළොන්නරුවේ ආලාහන පිරිවෙන. ඒවා යුනිවර්සිටි වශයෙන් මේ විශ්වවිද්‍යාල මට්ටමින් ක්‍රියාත්මක වෙච්ච පැරණි සමාජයේ අධ්‍යාපන මධ්‍යස්ථාන. ඒතර පැහැදිලිනේ. බුදුදහම පැමිණීමත් එක්ක පන්සල තමයි අධ්‍යාපන මධ්‍යස්ථානය වෙන්නේ. ගුරුවරයා හාමුදුරුවෝ වෙනවා. ඒතර ගමේ ඉන්න ළමයා හාමුදුරන්ගේ ළඟට ඇවිල්ලා ඉගෙන ගන්නවා. ඒ ඉගෙනගෙන ඉවර වුණාම එතන හිටපු දක්ෂම ළමයි ටික විශ්වවිද්‍යාලයට වර්තමානයේ යනවා වගේ මහා විහාරයට, අභයගිරියට, ආලාහන පිරිවෙනට ආදී වට ගිහිල්ලා ඒකේ තියෙනවා බුදුදහම පැත්ත ඉගෙන ගන්න ලෝකෝත්තර විෂයනොත්. ඊළඟට ලෞකික පැත්තේ වෛද්‍ය විද්‍යාව ඉඳලා කාසි අච්චු ගහන එකේ ඉඳලා මේ හැම දෙයක්ම ගන්නන දේවල් තිබුණා එතන. එතකොට ඒ ළමයාගේ දක්ෂතාවය අනුව ඒ අංශයට යොමු වෙලා ඔහු මහා ප්‍රඥෙක් බවට පත් වුණා පැරණි සමාජය. හරිද? ඔන්න එතකොට අධ්‍යාපනයේ ක්‍රියාත්මකුනේ එහෙමයි. ඊළඟට 3 සාහිත්‍ය හා රසාස්වාදය. පැරණි සමාජෙත් මේ අපේ සමාජයේ දැන් ඔය සින්දු අහනෝ, චිත්‍රපටි බලනෝ, ඊළඟට නැටුම් සංගීත සංදර්ශන ඕවා මේවා තිබිලා රසාස්වාදයක් තියෙනවනේ. ආන්නේ වගේ පැරණි සමාජෙත් සාහිත්‍ය හා රසාස්වාදයක් ක්‍රියාත්මක වුණා. හරිද? ඒක ඒ සාහිත්‍ය හා රසාස්වාදය පිළිබඳව හිතලා බලනකොට ලියවිච්ච භාෂා 3කින් ඒවා ලියවිලා තිනවා. පාලියෙන්, සංස්කෘතෙන්, සිංහලෙන්. සාහිත්‍ය හා රසාස්වාදය පාලියෙන්, සංස්කෘතෙන්, සිංහලෙන් ලියවිලා තියෙනවා. ඒතර නෂ්ටාවශේෂ වශයෙන් එහෙම ලියවිච්ච දේවල් අපි හොයලා බලනකොට අපිට හම්බෙන ප්‍රධාන ස්ථානයක් තමයි සීගිරියේ කැටපත් පවුරේ ලිපි. අපි මේ සියලු දෙනාම දැන් මේ කහන සමහර අය ගිහිල්ලා නැත්තම් මෙහෙම යන්න පුළුවන් හොඳ ස්ථානයක් තමයි සීගිරිය. ඒ සීගිරිය නගිනකොට ඒ කැටපත් පවුරේ ලියපු ගී වැකි නොඑක් ඒවා තියෙනවා. එතකොට ඒවෙන් පුළුවන් සාහිත්‍ය හා රසාස්වාදය වින්දනය කරන්න. එතකොට ඒ ඔක්කොම ටික ස්වභාව දහමේ
කරුණු කාරණා තමයි ගලප්පලා ලියලා තියෙන්නේ. ඒ ඔක්කොගෙම අවසානයේ අනිත්‍ය ඉස්මතු කරනවා. ඇයි බුදුදහම පදනම් වෙච්ච සමාජයන්නේ පැරණි සමාජයේ තිබ්බේ? ඒතර මොන දේ රසාස්වාදය කරත් අවසානෙට වුන් අනිත්‍ය මූලික කරගෙන තමයි ඒක කරන්නේ. එතකොට එතන තියෙනවා යහපත් භාවයක්. එතකොට නරක වැඩ වෙන්නේ නැහැ. මොකද සියල්ල අනිත්‍යයිනේ. මොන විනෝදය තිබ්බත් අනිත්‍ය මුල් කරගෙන සිද්ධ කරාම එතන අයහපත් දේවල් වෙන්නේ නැහැ. අවඩක් වෙන්නේ නැහැ. අන්න ඒකයි. එතකොට දැන් මේ සීගිරි කැටපත් පවුරු ලිපි සාහිත්‍ය රසාස්වාදයේ විඳින්න පුළුවන් හොඳම ස්ථානයක්. දැන් මේ පෙළ පොතේත් එහෙම සීගිරි කැටපත් පවුරේ සඳහන් වෙච්ච ගීත ගණනාවක් දක්වලා තියෙනවා. දැන් මම එකක් කියන්න. එක මේ ගොවියෙක් ගොවිතැන් කරලා එයා වයසට යනකම් එයාට සීගිරිය බලන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මෙයා මොකද කරේ? එකපාරක් ගොවිතැන් කරලා ඉවර වෙලා එයා ඒ සීගිරිය බලන්න යනකොට ගෙදර පිළිකන්නේ තිබිලා තියෙනවා වැටකොළු මේ කටරොළු වැලක් තිබිලා තියෙනවා. ඒ කටරොළු වැල ගේ පිටිපස්සේ දැන් උයන තැන කුස්සියත් එක්කම තමයි කටරොළු වැල තිබිලා තියෙන්නේ. එතකොට ඒ කටරොළු වැල ළඟ මේ ඒ කාලේ මේ ගොවියා වගා කරලා තියෙන වැටකොළු. එතකොට මේ වැටකොළු වගා කරපු ගොවියා තමන්ගේ බිරිඳට දවසක් වැටකොළු ව්‍යංජනයක් හදන්න වැටකොළු ටික ගෙනල්ලා දුන්නාම කපලා ඒ කපනකොට අර ඇට එහෙම අයින් වෙනෝනේ. ඒ අයින් වෙච්ච ඉඳුල් ඒ විසික් කරන වතුර ටික දැම්මේ ගිහිල්ලා කටරොළු මුලට. දැම්මම එතන වැටකොළු පැල උනාර ඇට මූලික කරගෙන. දැන් එතකොට ඒ වැටකොළු වැල යන්නේ කටරොළු වැල ආස්සෙමයි. හරිද? එහෙම ගියාම ඒ ගොවියා මේ සීගිරිය යන කාලෙදී මේ කටරොළු වැලෙත් මල් පිපිලා වැටකොළු වැලෙත් මල් පිපිලා. එතකොට කටරොළු වැලේ මල් මොන පාටද? නිල් පාටයි. ඊළඟට වැටකොළු වැලේ වැටකොළු මල් මොන පාටද? කහ පාටයි. හරිද? මේ නිල් පාට කහ පාට මල් මේකේ පුරා පිපිලා තියෙනවා මේ ගොවියා යනකොට. මේක දැක්කා මේ සීගිරිය යන වෙලාවේ මෙයා. එතකොට සීගිරියට ගිහිල්ලා සීගිරිය මෙහෙම නැගගෙන යනකොට අර සීගිරිය ඇඳලා තියෙන චිත්‍ර වගේක්. ඒ චිත්‍ර දැක්කා මේ ගොවියා. දැක්කම ඒ මිනිස්සයා මේක රස විඳින්නේ මොන විදියටද? තමන්ගේ ගමේ තමන් කරන වෘත්තිය තමන් දැකපු අහල පහල සමාජයේ දේවල් මූලික කරගෙන. අර නිකම් නොදැක්ක නොපෙනුණු නොසිතන දෙයක් නෙමෙයි. පැරණි සමාජයේ මිනිස්සු හරි සරලයිනේ. ඒ නිසා එයා මේ කැටපත් පවුර ළඟට ඇවිල්ලා ලියනවා. තමන් අර සීගිරි අප්සරාවන් දැක්ක විදිය. කොහොමද ලියන්නේ? නිල් කට්රොට් වැලක ඇමුණුණු වැට්කොට් මලක්සේ. නිල් කට්රොට් වැලක ඇමුණුණු වැට්කොට් මලක්සේ. මොකද්ද මේ කියන්නේ? අර ගෙදර පිටිපස්සේ නිල් කටරොළු වැලේ ඇමිනිලා ගියපු වැටකොළු මල්. එතකොට ඒ වැලේ නිල් පාටට මේ කටරොළු මල් පිපිලා තියෙනවා. ඊළඟට ඒකේ තියලා ගියපු වැටකොළු වැලෙත් මල් පිපිලා තියෙනවා. එතකොට නිල් පාටයි කහ පාටයි. අර සීගිරිය චිත්‍ර දිහා බලනකොටත් ඒ කාන්තාවෝ වර්ණ ගන්නවලා තියෙන්නේ නිල් පාටයි කහ පාටයි. එතකොට මේක හරියට දැක්කේ ගොවියා තමන්ගේ ගේ පිටිපස්සේ තිබිච්ච වැටකොළු වැලයි කටරොළු වැලයි වගේ තමයි. ඒ නිසා යා ලියනවා නිල් කට්රොට් වැලක ඇමුණුණු වැට්කොට් මලක්සේ කියලා. බලන්නකෝ රසාස්වාදය. කොච්චර සාහිත්‍යයක් සහ රසාස්වාදයක් ඒ වාක්‍ය තුල තිබ්බද? එතකොට ඒකෙන් පුළුවන් අපිට ඉතිහාසය ඉගෙන ගන්නකොට ඒ මිනිස්සයා කවුද කියලා කියන්න පුළුවන්. ඒ මිනිස්සයා මොනවද කරේ කියලා කියන්න පුළුවන්. ඒ මිනිස්සයා ජීවන රටාව මොන වගේද කියන්න පුළුවන්. ඒ මිනිස්සයා ඥානය මොන වගේද කියලා කියන්න පුළුවන්. ගොඩාක් දේවල් කියන්න පුළුවන් නේ. ආන්න බලන්න. එතකොට ඒ රසාස්වාදය හා සාහිත්‍ය මොන විදියටද ස්වභාව දහමේ දේවල් අරගෙන අවසානෙට මේ මිනිස්සයා ඉතින් ඒකත් අනිත්‍යයිනේ. කටරොළු මලයි වැටකොළු මලයි වැලයි ඔක්කොම අනිත්‍යතාවය මූලික කරගෙන සරල විදියට ඒ සාහිත්‍ය සටහන් කළා රසාස්වාදයේ වින්දා. දැන් මම ඔය එක උදාහරණයක් කිව්වේ. නිල් කට්රොට් වැලක ඇමුණුණු වැට්කොට් මලක්සේ. ඒතර ඕවා ලියාගෙන මෙන්න මේව දාලා උදාහරණ විභාග වලට උත්තර ලියන්න ලකුණු දෙන්නේ 6ද 6ම ඒ විදියට හම්බ වෙනවා. තේරුණානේ? එතකොට ඔන්න සාහිත්‍ය හා රසාස්වාදයත් හරි. ඊළඟට 4 වෙනි කොටස වාර්ගික
සහජීවනය වාර්ගික සහජීවනය. දැන් මේ වෙනකොට මං කිව්වා ආගම් වශයෙන් තියෙන බුද්ධ ආගම, ඊළඟට බ්‍රාහ්මණ ආගම, පැරණි සමාජයේ Hindu ආගම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම. ඊළඟට ඒකට අදාළ විවිධ ජාතීන් හා සංස්කෘතීන් තිබ්බා. එතකොට ඒ ඔක්කොම තිබ්බත් මේ වර්තමාන සමාජයේ වගේ ගහ කොටා ගැනීම, බැන ගැනීම, විවිධ තාඩන පීඩන ওই කිසි දෙයක් තිබ්බේ නෑ. බොහොම සහජීවනයෙන් ජීවත් වුණා. දැන් මෙතන අනුරාධපුරේ අපිට හම්බ වෙනවා අනුරාධපුරයේ මහාන වෙලා හිටපු දෙමළ භික්ෂුවක්. දෙමළ ජාතික භික්ෂුවක්. එතකොට බුද්ධ ශාසනයේ මහාන වෙලා ඒ වත්පිළිවෙත් පිරුවා. ඊළඟට දෙමළ තවත් ලිපියක අනුරාධපුරයේ හම්බ වෙනවා දෙමළ පුරුෂයෙක් සිංහල ස්ත්‍රියක් එක්ක විවාහ වෙලා. ඒව නම් අද සමාජෙත් අපිට දකින්න පුළුවන්. එහෙම දැක්කට සමාජයේ ભેදකාරී තත්වයන්, වාර්ගික ભેදකාරී තත්වයන් අපිට වර්තමාන සමාජයේ මහ විශාල වශයෙන් තියෙනවා. ඒතකොට ඒවා අතීතේ එහෙම තිබ්බේ නැහැ. ඒතකොට දෙමළ පුරුෂයෙක් සිංහල ස්ත්‍රියක් එක්ක විවාහ වෙලා තිබ්බා. ඊළඟට දෙමළ පවුල් අනුරාධපුරයේ ජීවත් වෙලා තියෙන වෙනමම වීදියක. දැන් කොළඹට ගියාම මේ එක එක වීදි තියෙනෝනේ. ඒ වීදි වලට අදාළව ප්ලාස්ටික් බඩු ගන්න ඕන නම් එහෙම නැත්නම් මල් වර්ග ගන්න ඕන නම් ඒ වගේ වීදි නම් කරලානේ තියෙන්නේ. අන්න ඒ වගේ මේ අනුරාධපුර යුගයේදී දෙමළ පවුල් ජීවත් වූ වීදියක් වෙනමම තිබිලා තියෙනවා. ඊළඟට අනුරාධපුර යුගයේ රජවරු දෙමළ අධිකාරී කෙනෙක් නිලධාරියෙක් පත් කරලා තියෙනවා. එයාගේ වගකීම තමයි මේ දෙමළ අයගේ අවශ්‍යතා හොයලා බලලා රජුට වාර්තා කිරීම. ඒතර බලන්න මොනතරම් වාර්ගික ජන කොට්ටාස හිටියත් සහජීවනයෙන් ජීවත් වෙලා තියෙද ඔවුන්ගේ අවශ්‍යතා ඉෂ්ට සිද්ධ කරමින් ඔවුන් හා සම්බන්ධ වෙමින් ඔවුන් කොච්චර හොඳට ජීවත් වෙලා තියෙනවද. ඊළඟට රජවරු පැරණි සමාජ බලනකොට ඉලනාග කියලා රජ කෙනෙක් බලයට පත් වෙලා තියෙනවා. අබේනාග කියලා රජ කෙනෙක් බලයට පත් වෙලා තියෙනවා. පළවෙනි විජයබාහු කියලා රජ කෙනෙක් බලයට පත් වෙලා තියෙනවා. මෙන්න මේ අය දකුණු ඉන්දියාවෙන් දෙමළ සේනා ගෙනල්ලා තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට සිද්ධ කරගෙන තියෙනවා. විශේෂයෙන්ම දැන් අපි පළවෙනි විජයබා රජතුමා මේ දෙමළ හමුදාවක් ගෙන්නලා දළදා මාලිගාවේ ආරක්ෂාව සඳහා යොදවලා තියෙනවා. අන්න බලන්න. ඒතර වෙනමම හමුදා කාණ්ඩයක් ගෙනල්ලා මේ දළදා මාලිගාවේ ආරක්ෂාව සඳහා යෙදුවයි කියලා සඳහන් වෙනවා. එතකොට ඉස්ලාම් ආගම, ඉස්ලාම් භක්තිකයෝ ඔය මුස්ලිම් අයත් මේ ලංකාවට ඇවිල්ලා වෙළඳාම සඳහා මෙහි පදිංචිකරුවන් බවට පත් වෙලා ඔවුන් බෞද්ධයන් යනෝ සීගිරිය වඳින්න මේ සීගිරිය නෙමෙයි මේ ශ්‍රීපාදය, ඒ ශ්‍රීපාදය වඳින්න යනකොට ඉස්ලාම් භක්තිකයොත් යනෝ ආදම්ගේ කන්ද කියලා ඒක වන්දනාමාන කරන්න. ඒතර බලන්න මේ සහජීවනය මේ තියෙන්නේ සහජීවනය. ඒ නිසා වාර්ගික සහජීවනයක් පැරණි සමාජය තුළ වාර්ගික සහජීවනය. විවිධ ජාතීන් හිටියට ඒ විවිධ ආගම් තිබ්බට මිනිස්සුયો හැටියට වුන් එකිනෙකා සමග සහජීවනයෙන් කටයුතු කරපු බවක් දක්නට තිබුණා. එතකොට එහෙමනම් ආදරණීය පුතේ දුවේ ඔන්න අපි පැරණි සමාජයේ සංස්කෘතිය කියන පාඩමේදී ආගම්, අධ්‍යාපනය, සාහිත්‍ය හා රසාස්වාදය, වාර්ගික සහජීවනය මේ කියන කොටස් හතරත් අපි ආවරණය කරා. එහෙම ආවරණය කරනකොට සම්පූර්ණ වුණේ පැරණි සමාජයේ සංස්කෘතිය කියන කොටස. දැන් එතකොට ඔන්න අපි හතරවෙනි පාඩම සම්පූර්ණයෙන්ම අපි පැහැදිලි කරලා අවසන් කරා. ශ්‍රී ලංකාවේ පැරණි සමාජයේ ප්‍රධාන වශයෙන්ම මාතෘකා ප්‍රධාන කොටස් තුනකට පාලනීය ස්වરૂපය, පැරණි සමාජයේ ආර්ථිකය, පැරණි සමාජයේ සංස්කෘතිය කියලා. එතකොට ඒ යටතේ පාලනීය ස්වરૂපය රජතුමා පිළිබඳව කතා කළා, ඔහුගේ නිලධාරීන් පිරිස පිළිබඳව කතා කළා. ඊළඟට මම කතා කරා ඔහුගෙන් සිදුවෙච්ච සේවාවන් පිළිබඳව, ඔහු ජාත්‍යන්තර සම්බන්ධතා කොහොමද ගොනු කරගත්තේ කියලා මම කතා කරා. ඊළඟට පැරණි සමාජයේ ආර්ථිකයේ යටතේදී අනුමාත්‍රිකා යටතේ මම කතා කරා ගොවිතැන, සත්ව පාලනය, ඊළඟට ඒ විදිහට මම කතා කරා කර්මාන්ත කතා කරා, ගොවිතැන කතා කරා, කර්මාන්ත කතා කරා. මේ විදිහට ඒ ටික කතා කරා දරුවෝ. ඊළඟට පැරණි සමාජයේදී දැන් මේ ආගම්, අධ්‍යාපනය, සාහිත්‍ය හා රසාස්වාදය සහ වාර්ගික සහජීවනය මෙන්න මේ කියන පාඩම් ටික කතා කරා. ඒ නිසා මේක 3-4 සැරයක් හොඳට බලන්න. බැලුවට පස්සේ ආයි විභාගෙදී
මේ 10 ශ්‍රේණියේ විභාගෙදිත් නෙමෙයි 11 ශ්‍රේණියේ විභාගයේ අවසාන O level විභාගයේ ඔබට සාර්ථකව මුහුණ දීලා ඒ සාමාර්ථයක් අරගෙන Tamanගේ අනාගත අරමුණු කරා ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ පාඩමත් ඔබට මේ අවස්ථාවක් කරගන්න හැටියට සිහිපත් කරනවා. අපි ඉතින් අද මේ පාඩම අවසන් කරමු. අපි ඊළඟ දවසේ 5 වෙනි පාඩම සිදු කරමු. 5 වෙනි පාඩම පැහැදිලි කරලා මේ විදියට ඉදිරිපත් කරාට පස්සේ මම බලාපොරොත්තු වෙනවා ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ඒ ප්‍රශ්නයේදී ප්‍රශ්නය කොහොමද හඳුනාගන්නේ? ඒ ප්‍රශ්නේට උත්තර ලියන්නේ කොහොමද? ඒ කියන කරුණු කාරණා ටික පැහැදිලි කරලා දෙන්න. එතකොට අපිට පුළුවන් වෙනවා හොඳ අවබෝධයකින් විභාගයට මුහුණ දෙන්න. එහෙනම් සියලු දෙනාට තෙරුවන් සරණයි. සුබ දවසක්.